නමස්කාර වේවා බුදුරුවනට සනදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සනදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ ඇසළ පොහොය දවසේ මේ පින්වත් පිරිස මේ පුණ්‍ය භූමියට එක් රැස් වෙලා බලාපොරොත්තු වෙන්නේ සිල්වත් පිරිසක් විදිහට. අද දවසේ බොහෝම ධර්මානුකූල විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒ නිසා හැමදෙනාම විශේෂයෙන් කල්පනා කරගන්න ඕනේ අද දවසේ තමන්ගේ ජීවිතයට අප්‍රමාණ පිනක් එක් රැස් කරගන්න. මොකද ඔබ සමහර අය දුර බැහැර ඉඳන් ඇවිල්ලා අද දවසේ මේ විදිහට උපෝසථ අටාංග සීලේ සමාදන් වෙච්ච සිල්වත් පිරිසක් බවට පත් වුණා. ඉතින් දැන් අද දවසේ ඔබට අවස්ථාව ලැබෙනවා ධර්මය අහන්න, භාවනාවල යෙදෙන්න, ධර්ම සාකච්ඡාවල යෙදෙන්න, වන්දනාවල යෙදෙන්න. මේ විදිහට නොඑක් අයුරින් තමගේ ජීවිතයට පින් දහම් රැස් කරගන්න අවස්ථාව උදා වෙන දවසක් අද. විශේෂයෙන් මේ වගේ විශේෂ පුණ්‍ය පොහොය දවසක ඒ අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධම්සක් උතුම් සූත්‍රයේ දේශනා කළ මේ ලෝකයට ඒ උතුම් ධර්මය අහන්න ලැබෙච්ච පළවෙනි පොහොය දවස මේ ඇසළ පොහොය කියලා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ වෙච්ච උතුම් පොහොය දවසක් ඇසළ පොහොය. ඉතින් ඒ නිසා ඒ වගේ උතුම් පොහොයක ඔබ හැම දිනාටම වාසනාව උදා වුණා. මේ වගේ පුණ්‍ය භූමියකට පැමිණිලා තමන්ගේ ජීවිතය අද දවසේ ධර්මානුකූලව ගත කරන්න, සිල්වත් වෙලා බණ භාවනා කරගෙන ධර්ම සාකච්ඡාවල යෙදීමින් නොඑක් අයුරින් තමන්ගේ ජීවිතේ අප්‍රමාණ පිනක් එක් රැස් කරගන්න පුළුවන් දවසක් බවට ඔබ අද පත් කරගත්තා. ඒක නිසා හැමදෙනාම බොහොම කල්පනාවෙන් මේක මම වෙනද මතක් කරනවා වගේ හොඳට සී කල්පනාවේ තියාගෙන නිස්සද්දව නේද පිරිස වැඩි වෙන මොකද නිශ්ශබ්දතාවය අඩු වෙනවා. ඒක නිසා නිශ්ශබ්දතාවයත් වැඩි වෙන්න ඕනේ පිරිස වැඩි වෙනවා වගේම නේද. හැමෝම විශේෂයෙන්ම තමන්ගේ වචනේ ආරක්ෂා කරගත්තොත් ශබ්දය අඩු වෙනවා. ඒක නිසා වචනෙන් තමයි අපේ ශබ්දේ ටිකක් වැඩි වෙන්නේ. ඒක නිසා අද දවසේ විශේෂයෙන් යමක් කතා කරද්දී ගොඩක් කල්පනා කරලා කතා කරාම කතා කරන්න ඕන දේවල් අඩු වෙනවා. නැත්නම් අපි සාමාන්‍ය දවසක වගේ කතා කරන්න පටන් ගත්තොත් එහෙනම් මේකේ කෙලවරක් නැතුව කතාව දිගට යනවා. කල්පනාවක් නැති වෙනවා, සීය නැති වෙනවා. එතකොට ඔබට සිල්පද අමතක වෙනවා. සමහරවිට මේ කතාව වැඩි කමට සිල්පද බිඳෙනවා. නේද? ඒක නිසා විශේෂයෙන් මම හැමදාම මතක් කරනවා වගේ මතක තියාගන්න අද දවසේ හොඳට වචනේ සංවර කරගන්න. ඔබ සිල්පදත් සමාදන් වුණා වචනේ සංවර කරගන්නවා. ඒක නිසා කයත් වචනයත් සංවර කර ගැනීම තමයි මේ සීලය කියලා කියන්නේ. එතකොට ඒක හොඳට සංවර කරගත්තොත් ඔබේ සිල්පද ටික හොඳට ආරක්ෂා වෙනවා. අප්‍රමාණ පිනකුත් රැස් වෙනවා. අද මම විශේෂයෙන්ම ඔබට බොහොම ලස්සන බුද්ධ දේශනාව බොහොම වැදගත් පසුගිය වැඩසටහනත් එක්කත් සම්බන්ධ විශේෂ බුද්ධ දේශනාවක් කියලා දෙන්න කල්පනා කළා. ඒක ඔබට මේ අවස්ථාවේ අද දවසේ විශේෂයෙන්ම තමුන්ගේ සීලය පිළිබඳව අහන්න ලැබෙනවා. සීලය
ආරක්ෂා කරන දවසේ මොන විදිහටද අපි ගත කරන්න ඕනේ කියන කාරණය අහන්න ලැබෙන උතුම් සූත්‍ර දේශනාවක් අද දවසේ ඔබට කියලා දෙන්න මම කල්පනා කරා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ සයත් නුර පූර්වාරාමයේ තමයි වැඩ සිටියේ. විසාකා මහ උපාසිකාව විසින් කරවන ලද පූර්වාරාමයේ වැඩ සිටියේ. ඉතින් දවසක් විසාකා මහ උපාසිකාව මේ වගේ පොහොය දවසක සාවත්‍යං විහෙරති පුබ්බාරාමේ මිගාර මාතු පාසාදේ අතකෝ විසාකා මිගාර මාතා තදව පොස්තේ යේන භගවතින් උපසංකම්. විසාකා මහ උපාසිකාව මේ වගේ පොහොය දවසේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගියා. නබානේ කාලේ උපාසිකාව මේ වගේ පොහොය දවසේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවා. ඉතින් උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නම් කෝ විසාකං මිගාර මාතං භගවායි තදවෝච. ඉතින් මෙහෙම ගිහිලා භාග්‍යතුන් වහන්සේ බොහොම ආදරෙන් වන්දනා කරලා එකත් පස්ස වාඩි වෙච්ච මිගාර මාතාවට විසාකා මහ උපාසිකාවට භාග්‍යතුන් වහන්සේ එහෙම කියන හන්දකුතෝනු ත්වං විසාකේ ආගච්ඡ සිදිවාදී වස්සාති. විසාකාවනි ඔබ මේ දහවල් කාලේ කොයිසිට දෙන්නේ කියලා අහුවා. එතකොට කියනවා ස්වාමීනි මං අද උපෝසතාහං බන්ති අජ්ජ උපෝසාමි. අද මම උපෝසතේ ආරක්ෂා කරනවා. ඒ කියන්නේ උපවාස කරනවා. අද දවසේ විකාල භෝජනයෙන් වැළකීලා පෙහෙවස් සිල් ආරක්ෂා කරනවා කියලා. අන්න එතකොට බුදුරජාන් වහන්සේ මේ විසාකා මහ උපාසිකාවට උපෝසතය ගැන විස්තර කරන කාරණා ටිකක් බොහොම ලස්සනට දේශනා කරනවා. තයෝ මේ විසාකේ උපෝසතා විසාකාවිනි මේ පේවස් තුනක් තියෙනවා. උපෝසත තුනක් තියෙනවා. මොනවද? ගෝපාලක උපෝසතෝ, නිගණ්ඨ උපෝසතෝ, අරිය උපෝසතෝ. ගෝපාලක උපෝසතය කියලා එකක් තියෙනවා. නිගණ්ඨ උපෝසතය කියලා එකක් තියෙනවා. ඒ වගේම ආර්ය උපෝසතය කියලා එකක් තියෙනවා. උපෝසත වර්ග තුනක් තියෙනවා. මොනවද? ගෝපාලක උපෝසතය. අනිත් එක නිගණ්ඨ උපෝසතය. අනිත් එක ආර්ය උපෝසතය. දෙවට මතක තියාගන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ උපෝසතේ ගෝපාලක උපෝසතයක් වෙන්න පුළුවන්. නිගණ්ඨ උපෝසතයක් වෙන්න පුළුවන් නේද? ඒක නිසා හොඳට මතක තියාගන්න මේ කාරණා තුනේ වෙනස බුදුරජාන් වහන්සේ දැන් පැහැදිලි කරලා දෙනවා විසාකා මහ උපාසිකාව. කතංච විසාකේ ගෝපාලක උපෝසතෝ හෝති. විසාකාවනි කොහොමද මේ ගෝපාලක උපෝසතය වෙන්නේ? කියනවා සේතා විසාගේ ගෝපාලකෝ සායන සමයන් සාමිකානං ගාවෝ නියත්තිත්වා ඉති පරිසංචික්කති. ගෝපාලක උපෝසතය වෙන්නේ මෙන්න මෙහෙමයි කියනවා. ගෝපාලලා ඔබ දන්නවා ගවයන් බලා ගන්න කෙනා. ගෝපාලලා මේ සවස් කාලේ ගවයෝ ස්වාමියාට බාර දීලා, ගවයෝ අයිතිකාරයාට බාර දීලා මෙන්න මෙහෙම කල්පනා කරනවා. අද ගවයෝ මේ ප්‍රදේශවල තනකොළ කෑවා. මේ ප්‍රදේශවලින් වතුර බිව්වා. ඉතින් හෙට දවසේ මේ ගවයෝ මං අහවල් දිහාට ගෙනියනවා. අහවල් දිහාවෙන් වතුර දෙනවා මේගොල්ලන්ට. ඉතින් මේ විදිහට කල්පනා කරනවා මේ ගෝපාලකයන් ගැන නැත්තම් ගවයන් බලා ගන්න කෙනා. සමහර අය සිල් ගත්තාම මෙන්න මෙහෙමත් ඇති වෙනවා කියනවා. බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා සමහර අය සිල් ගත්තාම අද මම මෙන්න මේ දේවල් කෑවා. මේ භෝජන වැළඳුවා. ඒ වගේම මම හෙට දවසේ මේ දේවල් කරනවා. මේ දේවල් අනුභව කරනවා කියලා කල්පනා කර ඉන්නවා. ලෝභයෙන් අවිද්‍යාව සහගත සිතින් දවස ගෙවනවා කියලා. එතකොට මෙයා මොකද සිල් අරගෙන කරන්නේ? කන බොන දේවල් ගැන කල්පනා කර ඉන්නේ. අද දවල්ට මොනවා හම්බෙයිද දන්නේ නැහැ දානෙට. නේද? එතකොට අයිස්ක්‍රීම් හම්බෙයිද දන්නේ නැහැ. නේද? එහෙම හිත ඉන්න අය ඉන්නවා. එයා මොකද ඒකට සිල් ගන්නෙ? අර ආහාර අනුභවයට ආසාවයි. එහෙමයි ඉන්නවා. එතකොට බුදුරණන් වහන්සේ වෙන්න දෙනවා. යා කල්පනා කරගෙන ඉන්නේ එතකොට අර ආහාර පිළිබඳව. යාගේ හිතේ එතකොට ආසාව තියෙන්නේ ආහාර ගැනීම නිසා. යාගේ සිල්පදය ආරක්ෂා කර ගැනීම ගැන නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට විසාකාවෙනි කෙනෙක් එතකොට අන්න ඒ වගේ
ගොපල්ලෙක් වගේ. ගොපල්ලෙක් තමන්ගේ ගවයන් බලා ගන්න මේ ඒ අයට තනකොළ කවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා වගේ කෙනෙක් ඉන්න පුළුවන් සිල්පෙහිවත් සමාදන් වෙලා මේ විදියට ආහාරය පිළිබඳ ආසාවෙන් අවිද්‍යාව සහගතව මේ ගොපල්ලෙක් වගේ කෑම කන විදිය මම අද දවසේ මේවා කනවා හෙට දවසේ මේවා කනවා කියා හිතන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට යාගේ දවස එතකොට මේ වගේ ආසාවට යට වෙලා ගෙවිලා යනවා. එතකොට යා සිල් සමාදන් වුණාට ඒකේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. යාට ලොකු මහත්ඵල පිනක් එක් රැස් වෙන්නේ නැහැ කියන්නේ. එතකොට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා සෝ තේන ලෝභේන අවිජ්ජා සහගතේන චේතසා දිවසං අතිනාමේ දවල් කාලේ මේ විදිහට නොඑක් දේවල් වලට ආස කර කර කල්පනා කර කර කෑම බීම ගැන හිතා දවස් ගෙවනවා. එවං කෝ විසාකේ ගෝපාලක උපෝස්තෝ හෝති. මෙන්න මේ විදිහට තමයි ගෝපාලක උපෝස්තේ වෙන්නේ. එවං උපෝත්තෝ කෝ විසාකේ ගෝපාලක උපෝස්තෝ න පහා පලෝ හෝති න මහානිසංසෝ න මහා ජෝතිකෝ න මහා විපාරෝ බලන්න ආන්නේ ගෝපාලක උපෝස්තේ මහත්ඵල වෙන්නේ නැහැ. මහානිසංස වෙන්නේ නැහැ. මහා බබලි මැදයක් වෙන්නට බබලන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මහත්ඵල තින් දෙයක් බවට පත් වෙන්නේ නැහැ යමෙක් මේ විදිහට උපෝස්තේ සමාදන් වෙලා හිටියොත්. කෑම බීම ගැන හිතා මේ විදිහට දවස ගත කළොත් එයාගේ උපෝස්තේ ගෝපාලක උපෝස්තයක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඊගාවට පෙන්වා දෙනවා පින්වත්නි කතංච විසාකේ නිගණ්ඨ උපෝස්තෝ හෝති. නිගණ්ඨ උපෝස්තේ වෙන්නේ කොහොමද? අත්ති විසාකේ නිගණ්ඨ නාම සමන ජාතිකා. තේ එවං තේ ශාවකං එවං සමාදපේති. මේ නිගණ්ඨ කියලා පිරිසක් ශ්‍රමණ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ශ්‍රාවකයෝ මේ විදිහට හික්මවනවා කොහොමද? එවං ඒහි ත්වං ආමෝපරිස යේ පුරත්තිමාය දිසාය පානා පරං යෝජන සතං තේසු දණ්ඩන් නික්කිපායි. අනේ කොහොමද හික්මවන්නේ ශ්‍රාවකයෝ ඒ නිගණ්ඨ අය? ඒගොල්ලන්ගේ ශ්‍රාවකින්ට මෙහෙම කියනවා. පෙරදිග දිසාවේ යොදුන් 100ක් පුරාවට ඉන්න සත්වයෝ කෙරේ දඬු බහා තබන්න කියනවා. ඒ කියන්නේ උණුසිත කෙරෙහි මේ සිත පතුරවන්න. ඒ වගේම දකුණු දිස, ඒ වගේම බටහිර දිසාව, උතුරු දිසාව කියන මේ සතර දිසාවේ යොදුන් 100ක් දුරට සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා. ඒ කියන්නේ යොදුන් 100යි. මෙතනින් එහා සත්වෙන්ට නැහැ. එතකොට කියනවා මේ විදිහට ඒගොල්ලෝ ප්‍රාණීන්ට අනුකම්පාව පිණිස ශ්‍රාවකයෝ හික්මවනවා. එතකොට තවත් පිරිසක් කෙරේ අනුකම්පාවක් නැති බවට පත් වෙනවා. ඒගොල්ලෝ යොදුන් 100න් එහාට ඒ සත්වය ගැන අනුකම්පාවක් ගැන කතා කරන්නේ මෛත්‍රිය ගැන කතා කරන්නේ නැහැ කියන්නේ. ආන්නේ විදිහට ශ්‍රාවකයෝ හික්මවනවා කියනවා. එතකොට මේ ශ්‍රාවකයෝ මෛත්‍රිය වඩන්නේ සතර දිසාවට යොදුන් 100යි. 100ක් ඇතුළත තියෙන සත්වය විතරයි ඒගොල්ලෝ මෛත්‍රී කරන්නේ. එතනින් එහා සත්තු ගැන කිසිම සත්වයක් ගැන මෛත්‍රියක් ගැන කතා කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් ඒ වගේම කියනවා මේ විදිහට ඒගොල්ලෝ ශ්‍රාවකයෝ මේ සමාදන් කරනවා කියනවා. ඉතින් මේ පුරුෂය මෙහෙන් ඔබ සියලු වස්ත්‍ර අයින් කළා මෙහෙම කියන්න. මම කිසිම ලෝකේ කිසිම දෙයක් එක්ක සම්බන්ධතාවයක් නැහැ. කිසිම කෙනෙක් එක්ක කිසිම කෙනෙක්ගේ පරිබෝධයක් නැතුව මම ඉන්නේ කියලා කියනවා. එතකොට එහෙම කිව්වට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා ඥානන්තිකෝ 50 මාතා පිතරෝ. මේ අම්මා තාත්තා දන්නවා මෙයාම අපේ දරුවා කියලා. ඒ වගේම අයන් අම්මහා කම්පොත්තෝත සෝපි ඥානාති. මේ මගේ අම්මා තාත්තා කියලා එයත් දන්නවා. නේද? ඒ කියන්නේ ඒ තියෙන වස්ත්‍රයින් කළාට එයා ඒ දන්න එක නැති වෙන්නේ නැහැ. ඒ වගේම මේ දරු මොනබුරෝ දන්නවා මේ අපේ තාත්තා. ඒ වගේම එයාත් දන්නවා මේ මගේ දරුවෝ කියලා. මේ බිරිඳ කියලා. බිරිඳක් දන්නවා මේ මගේ ස්වාමියා කියලා. මේ විදිහට ඒ වගේම යාට තේ සේවය කරන දාසකම් කරුවෝ දන්නවා මේ අපේ ස්වාමියා කියලා. ඉතින් මේ ස්වාමියාත් දන්නවා මේ මගේ සේවකයෝ කියලා. ඉතින් එහෙම තියෙද්දි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙයා මේගොල්ලන්ව මේ වගේ මුසාවාදී තස්මින් සමේ සමාදපෙන්ති. ඉදමස්ස මුසාවාදස්මින් වදාමි. මේක බොරුවක සමාදන් කිරීමක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ එයා දන්නවා මේ වගේ නෑ කියලා. නෑයොත් දන්නවා මේ අපේ ඥාතිය කියලා. නමුත් මෙයා කියනවා මේක සමාදන් වෙලා සියලු වස්ත්‍ර අයින් කරලා මං කිසි ලෝකෙ කිසි එකක් එක්ක සම්බන්ධ නැහැ. කිසි කෙනෙක්ගෙන් එක්ක පරිබෝධයක් මට නැහැ කියලා. ඉතින් එහෙම කිව්වට ඒ සියලු දෙනා හඳුනනවා කියනවා මෙයා මගේ අපගේ ඥාතිය කියලා.
ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙයා ඒ කියන්නේ මේ ශ්‍රාවකයෝ බොරුවේ සමාදන් කරනවා. නිගණ්ඨ ශ්‍රමණයෝ ශ්‍රාවකයා බොරුවක සමාදන් කරනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් ඊට පස්සේ රාත්‍රී අවෑමෙන් පස්සේ එයා ගිහිල්ලා අර පරණ හිටපු තත්ත්වයටමපත් වෙලා එයාගේ භෝග සම්පත් අනුභව කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සෝ අදින්නා දානස්මින් වදාම. ඒක එයාගේ සොරකම කියනවා. ඒතකොට දැන් මෙයා කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් නැහැ. මගේ ඥාති මිත්‍රකමක් නැහැ කියලා පහවදා ගිහිල්ලා එයාගේ අර පරණ තිවිච්ච භෝග සම්පත් අනුභව කරනවා. ඒතකොට ඒකත් බොරුවක්. ඒක හොරකමක් වෙනවා කියනවා. නේද? මගේ කිසිම වස්තුවක් නැහැ, මට දීපල නැහැ, මගේ ඥාති නැහැ කියලා කිසි දෙයක් නැහැ කියලා එදා රාත්‍රිය අවෑමෙන් පහවදා එයා මොකද කරන්නේ? අර ගිහලා පරණ විදියටම ජීවත් වෙනවා. පරණ ජීවිතේම ගත කරනවා. එතකොට ඒවා හොරකම් කිරීමක් කියනවා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට එයාගේ හොරකම කියන බොරුවත් සොරකමක් තමයි එතකොට නිගණ්ඨ උපෝස්තයෙන් සිද්ධ වෙන්නේ. බුදුරන් වහන්සේ එතකොට පෙන්වා දෙනවා නිගණ්ඨ උපෝස්තය කියන්නේ ආන්නේ ඒක. අනේ නිගණ්ඨ උපෝස්තය යමෙක් සමාදන් වෙනවනම් ඒ විදිහට කල්පනා කරනවනම් ආනේ නිගණ්ඨ උපෝස්තයත් මහත්ඵල නැහැ. න මහත්ඵල හොතින මහානිසංස මහත්ඵලයි මහානිසංසයි කියන්නේ නැහැ. ඒක මහා පිනක් රැස් කරලා දෙන්නේ නැහැ අපිට. ලොකු යහපතක් සලසලා දෙන්නේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊගාට පෙන්වා දෙනවා කතංච විසාකේ ආර්ය උපෝස්තෝ හෝති. ආර්ය උපෝස්තේ කොහොමද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ උපක්ඛලිට්ඨස්ස විසාකේ චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනා හෝති. මේ උපක්ලේශ වලින් කිලුට වෙච්ච සිත උපක්‍රමයෙන් තමයි ටික ටික පිරිසිදු කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕන දැන් එක ක්‍රමයක් පෙන්වලා දෙනවා කොහොමද අපි ඒක උපක්‍රමයකින් අපේ සිත පිරිසිදු කරගන්න. ඉද විසාකේ ආර්ය ශාවකෝ තථාගතං අනුස්සරති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනස්සානං බුද්ධෝ භගවාති. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය උපෝසතේ සමාදන් වෙච්ච කෙනා මෙන්න මේ විදිහට එයාගේ සිත පිරිසිදු කරගන්න උත්සාහ කරනවා. කොහොමද? තථාගතයන් වහන්සේ සිහි කරනවා. ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේව සිහි කරනවා. කොහොමද? ඉතිපිසෝ භගවා අරහං භාග්‍යතුන් වහන්සේ අරහං වනසේ සම්මා සම්බුද්ධ වෙනතේ විජ්ජාචන සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනස්සානං බුද්ධෝ භගවා කියලා මේ බුදුගුණ සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තස්ස තථාගතං අනුස්සරතෝ චිත්තං පසීදති පාමොජ්ජං උපපාජ්ජති යේ චිත්තස්ස උපක්ඛිලේසාතේ පහියන්ති සේයතා විසාකේ උපක්ඛිලිට්ඨස සීසස්ස උපක්ඛමේන පරියෝදපනා හෝති. ඉතින් මේ විදිහට ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වේදනා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ සිහි කරන ඔහුගේ සිත පහදිනවා. ප්‍රමුදිත බව උපදිනවා. එතකොට යාගේ උපක්ලේශ වලින් අපිරිසිදු වෙලා තියෙන සිත උපක්ලේශ වලින් බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන හරියට මෙන්න මේ වගේ. මේ කිලුට වෙච්ච හිස අපේ හිස කිලුට වෙලා තියෙනකොට උපක්‍රමයෙන් අපිට ඒක පිරිසිදු කර ගන්න පුළුවන් නේද? අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කතංචි විසාකේ උපක්ඛලිට්ඨස සීසස්ස උපක්ඛමේන පරියෝදපනා හෝති. කොහොමද මේ කිලුට වෙච්ච සිත මේ හිස කිලුට වෙච්ච හිස පිරිසිදු කර ගන්න. ඒ කාලේ පාවිච්චි කරපු දේ තමයි ඒ කාලේ එක කල්කයක් පාවිච්චි කරලා දෙනවා හිස පිරිසිදු කරන්න. දැන් අද අපි සබන් පාවිච්චි කරනවා වගේ කාලේ කල්කයක් පාවිච්චි කරලා දෙනවා. මැටිත් පාවිච්චි කරලා දෙනවා. ඒ වගේම දිය දෙනසා කියනවා මැටි දෙනසා දිය දෙනසා පුරුෂයාගේ ඒට නිසි ව්‍යායාමය නිසා හිස පිරිසිදු කරගන්න පුළුවන්. වතුර දාලා ඒ කල්කේ දාලා පිරිසිදු කරාම හිස පිරිසිදු වෙනවා කියනවා. දැන් හරියට අපි අද කාලේ සබන් ගාලා හිස දියෙන් සෝදනවා වගේ හිස පිරිසිදු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා සිත පිරිසිදු බවට පත් වෙනවා කියනවා. එයා හොඳට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා. පොසතේ සමාදන් වෙලා හොඳට යා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා නම් අන්න යාගේ සිත මේ උපක්ලේශ වලින් බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ එතකොට මේ විදිහට ශ්‍රාවකෙක් ඉන්නවා තථාගතයන් වහන්සේව සිහි කරන කෙනෙක්. අන්න යාගේ සිතේ
උපක්ලේශ බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයං උච්චති විසාකේ ආර්ය ශාවකෝ බ්‍රහ්ම උපෝසතං උපවසති. බ්‍රහ්මනා සද්දින් සංවසති. ආන්නයකට කියනවා විසාකාවෙනි ආර්ය ශ්‍රාවකයා බ්‍රහ්ම උපෝසතෙන් වාසය කරනවා. බ්‍රහ්ම උපෝසතය කියලා කියන්නේ අන්න ඒක. බ්‍රහ්මයා සමග වාසය කිරීම කියන බ්‍රහ්මනා සද්දින් සංවසති. බ්‍රහ්මං චස්ස ආරම්භ චිත්තං පසීද ධානේ බ්‍රහ්මයා කියන මහා බුදුරජාන් වහන්සේ සීකරන ඒ ශ්‍රාවකයාගේ සිත පහදින ප්‍රමුක්ත බව උපදිනවා කියන ආන්නේ ක්‍රමයෙන් කියනවා. එතකොට ඒ ශ්‍රාවකයා සිත පිරිසිදු කරගන්න. දැන් ඔබ කයත් වචනයත් පිරිසිදු වෙන්න සීල්පද සමාදන් වුණා නේද? ඊට පස්සේ තියෙන්නේ සිත පිරිසිදු කිරීම. එතකොට සිත පිරිසිදු කරන එක ක්‍රමයක් තමයි ඔය දැන් බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා නේද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ ගුණ සිහිපත් කරනවා. ආන්න එතකොට යාගේ සිත පිරිසිදු වෙනවා. උපක්ලේශ බැහැර වෙනවා. ඔබ හොඳට බලන්න. ඔබට හොඳට තේරෙන විදිහට යම් වෙලාවක ඔබේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බලවත් වෙලා ඉන්න වෙලාවක බලන්න ඔබ මේ ගුණ සිහිපත් කළා ඒක බැහැර වෙන්නේ නැද්ද කියලා හොඳට අත්දැක බලන්න පුළුවන් ඔබට මේක. රාග දේශ මොහෙන් දෙටම අපි මත් වෙලා ඉන්න වෙලාවක බුදුගුණ සිහි කළොත් මේ බුදුගුණ සිහි කරනකොට ඒවා බැහැර වෙලා යනවා, සංසිඳිලා යනවා. දෙයට බලන්න ඔබට පුළුවන් නම් උත්සාහයක් අරගෙන ඒක මේකම මේ ජීවිතේ අත්දකින්න මේ ධර්මයන්නේ මේක නේද? මරණින් මත්තේ අත්දකින්න එක නෙමෙයි. එතකොට ඔබට මේ ජීවිතේ මේ මොහොතේ මේක දැනගන්න පුළුවන්. දෙයට තරහ ගියා කියලාක බලන්න හොඳට බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කරන්න බාන ඔබට ඒ තරහ පවතීද කියලා බලන්න. තරහ පවතින්නේ ඉක්මනින් බැහැර වෙනවා. මේ තරහසිත ඉක්මනින් වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනකොට හිතනකොට ඒක තමයි මේ ජීවිතේම මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ. නේද? සම්දිට්ඨිකයි. අකාලිකයි. මේ ජීවිතේ මේ ධර්මයේ අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ ධර්මයේ තියෙන ඒ සජීවී ගතිය තමයි ඒක. අපි එතකොට මොකක් හරි අකුසලයකින් ජීවිතේ යට වෙලා යන්න හදනකොට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරපු ගමන් ඒක බැහැර වෙන්න පටන් ගන්නවා. ටික ඉක්මනින් බැහැර වෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපිට මේ වගේ අකුසල් වලින් සිත බර වෙනකොට, මේ අකුසල් වලින් සිත මඩිනකොට අපි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කළොත් ආන්නේ අකුසලෙන් බේරෙන්න අපිට හැකියාව තියෙනවා. අන්නේමයි කියන බුදුරජාණන් වහන්සේ කයි පෙන්නන්නේ මේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කරන්නේ. මොකක් හරි අපි උපක්‍රමයක් පාවිච්චි කරලා දැන් අපි හිස පිරිසිදු කරගන්න සබන් ගාලා හොදලා පිරිසිදු කරනවා. උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ වගේම සිත පිරිසිදු කරන උපක්‍රමයක් තමයි මේ එකක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා. ඒකෙන් තමයි සිත පිරිසිදු වෙන්නේ. මොකද සිත අපිට සබන් ගාලා හොදන්න බෑනේ. පුළුවන්ද? බෑ. පිරිසිදු වෙන දේවල් යොදලා සිත පිරිසිදු කරන්න බෑ මේ ලෝකේ තියෙනවා. එතකොට අපි මේ වගේ ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ගුණයකින් තමයි මේ සිත පිරිසිදු කරගන්න තියෙන්නේ. ගුණය දියුණු කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට බුදු ගුණ ගැන සිහිපත් කරලා එයාට උපක්‍රමයෙන් එයාගේ හිත ටික පිරිසිදු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේම තමයි විසාකාවෙනි ආර්ය ශ්‍රාවකයා තවත් විදියකට සිත පිරිසිදු කරගන්න උත්සාහ කරනවා. කොහොමද ඒ? ඉද විසාකේ ආර්ය ශාවකෝ ධම්මං අනුස්සරති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තමෙන්තබ්බෝ විඤ්ඤෝ. මේ ආර්ය ශ්‍රාවකයා ධර්මයේ ගුණ සිහිපත් කරනවා. මේ අයුරින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ස්වාක්ඛාතයි නේද? මනාකොට දේශනා කරන ලද දෙයක්. සම්දිට්ඨිකයි මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් කාලිකයි නේද? කල් නොයවා ඒක අත්දකින්න පුළුවන්. ඒහි පස්සිකෝ ඇයිත් බලන්න කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඕපනයිකෝ තමන් තුනට පවණවන්න පුළුවන්. තම නැනපමණින් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. පච්චත්තං ඒතබ්බෝ විඤ්ඤෝ. ඒතර මේ විදිහට ධර්මයේ ගුණ සිහිපත් කරනවා කෙනෙක්. දැන් අපි සාමාන්‍යයෙන් ඕන තරම් බුදු ගුණ ඉතිපිසෝ භගවා කියලා ඕන තරම් වන්දනා කරනකොට කියනවා. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ නේද? මොකක්ද මේ කියන්නේ කියලා. ඉතිපිසෝ භගවා අරහං කියලා අපි සාමාන්‍ය පොඩි ළමයිත් කියනවා. නේද? ලොකෝ අයත් කියනවා. සමහරක් වෙලාවට අපි ඒක තේරුම් අරගෙන නෙමෙයි කියන්නේ මේ ගුණ කියලා නොදැන කියන්නේ ගොඩක් වෙලාවට. ගොඩාක් අය අපි කටපාඩම් වෙලා තියෙන පුංචි කාලේ ඉඳන් අහලා තියෙන නිසා. ඒක නිසා අපි බුදු ගුණ වල තේරුමක් දැනගෙන කියනවා. මොකද මේ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන්නේ අපි මේ සිංහල භාෂාව නෙමෙයි. නේද? මේක පාලි භාෂාව. මොකද අපි පාලි භාෂාවෙන් නෙමෙයි කතා කරන්නේ. අපි සාමාන්‍ය විහාරයේ යෙදෙන්නේ පාලි භාෂාවෙන් නෙමෙයි සිංහල භාෂාවෙන්. එතකොට අපිට සිංහල විතරයි තේරෙන්නේ. එහෙනම් පාලි භාෂාවෙන් කියවට තේරෙන්නේ. අපිට ඉංග්‍රීසියෙන් දෙමළෙන් කියවට තේරෙනවද? තේරෙන්නේ නේද? එතකොට මේක විශේෂ පාලි භාෂාව කියලා ඒ කාලේ පාවිච්චි භාෂාව. ඒ භාෂාවෙන් තමයි තියෙන්නේ. එතකොට අපි මේ භාෂාවේ මොකක්ද තේරුම කියලා පොඩ්ඩක් දැනගත්තේ නැත්නම් බුදු ගුණ, දහම් ගුණ, සංගුණ අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. නේද? ඒක නිසා අපි ටික ටික ඒවා හිමීට පුළුවන් විදිහට ටික ටික ඉගෙන ගන්න ඕනේ. එතකොට ඉගෙන ගත්තාම අපි දන්නවා බුදුරන් වහන්සේගේ මේ ගුණ තිබ්බා. ධර්මයේ මේ ගුණ තියෙනවා. සංඝයාගේ මේ ගුණ තියෙනවා කියලා පොඩ ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගන්නකොට යම් කාලයක් යනකොට අපිට ඉතිපිසෝ භගවා අරහං කියනකොට මේ ගුණ එනවා. හිතට එනවා. මතක් වෙනවා. මේ අරහං කියලා කියන්නේ මේකයි. නේද? සීල කෙලෙසුන් නැසූ කෙනෙක් කියලා නිසා. නේද? නිකලස් කෙනෙක් කියන නිසා අරහං කියලා කියන්නේ. මේ විදිහට සිහිපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය ශ්‍රාවකයා ධර්මයේ සිහි කරනවා. ඊගාට මේ ධර්මයේ තියෙන ගුණ සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරන ශ්‍රාවකයාගේ සිත පහදිනවා. ප්‍රමුක්ත බව උපදිනවා. මේ විදිහට සිතේ තියෙන කිලුටු බැහැර කරනවා කියනවා. ධර්මයේ ගුණ සිහිපත් කරගෙන. ඒ කොහොමද? මේ කයේ තියෙන කිලුටු බැහැර කරන්න යම් කිසි උපක්‍රමයකින් යම් විදිහකට දාන්නේ විදිහට මේ සිතේ තියෙන උපක්ලේශ බැහැර වෙනවා කියනවා මේ ධර්මයේ ගැන කල්පනා කිරීමෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් කය පිරිසිදු කරගන්නකොට ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා මේ හුණු වගයක්. ඒ කාලේ සබන් වලට පාවිච්චි කරලා තියෙන එහෙම එකක්. ඒ වගේම දියද නිසා පුරුෂයාගේ තියෙන ව්‍යායාමය නිසා කය පිරිසිදු වෙනවා කියනවා. එතකොට මේ කය පිරිසිදු කරගන්න යම් ක්‍රමයකින්ද ඒ විදිහට කය පිරිසිදු වෙනවා වගේමයි හිත පිරිසිදු කරගන්නත් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එයා හොඳට ධර්මයේ ගුණ සිහිපත් කරනවා. නිසා කාණිනේ එයා හොඳට සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිව කාලිකෝ කියලා මේ විදිහට මේ ධර්මයේ ගුණ සිහිපත් කරනවා. ධර්මං අනුස්සරතෝ චිත්තං පසීදති. ධර්මයේ සිහි කරන කෙනාගේ සිත පහදිනවා. ප්‍රමුදිත බව උපදිනවා. යේ චිත්තස්ස උපක්ඛලේසතේ පහියන්ති. යම් උපක්ලේශ තියනවාද සිතේ එය ප්‍රහාණය වෙලා යනවා. අයං උච්චති විසාකේ අරිය ශාවකෝ ධම්ම උපෝසතං උපවස්ති. මෙන්න මේ විදිහට තමයි ධම්ම උපෝසතේ වෙන්නේ කියනවා. ඒකට කියනවා ධම්ම උපෝසතේ කියලා. මොකද ධර්මයේ සිහිපත් කර ඉන්නේ. උපෝසතේ සමාදන් වෙලා ධර්මයේ සිහි කරනවා. ධර්මයේ සිහි කරන කෙනාගේ උපෝසතේ ධම්ම උපෝසතේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මේන සද්දින් සංවසති. ධර්මයත් සමග වාසය කරනවා. ධම්මං චස්ස ආරම්භ චිත්තං පසීදියාගේ සිත ධර්මයේ අරබයා සිත පහදිනවා. පාමුජ්ජං උපපාජ්ජති. ප්‍රමුදිත බව හට ගන්නවා. අන්‍යයාගේ හිතේ කෙලෙස් බැහැර වෙලා යනවා. හරියට මේ උපක්‍රමෙන් ශරීරයේ තියෙන කිලුට බැහැර කරනවා වගේ අපරිසුදු බව බැහැර කරනවා වගේ මේ සිතේ තියෙන කිලුට බැහැර කර ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ධර්මය ගැන කල්පනා කිරීම. ඒ වගේම තවත් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උපවිසාකාවෙනේ තවත් ක්‍රමයක් තියෙනවා. සිතේ තියෙන කිලුට බැහැර කරන තවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? තථාගත ඉද විසාකේ ආර්ය ශාවකෝ සංඝං අනුස්සරති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා මේ විදිහට සංඝ ගුණ සිහිපත් කරනවා. සංඝයාගේ ගුණ සිහිපත් කරන හොඳට. බොහොම අමාරු දෙයක් ඉතින් අද කාලේ විශේෂයෙන් අමාරු දෙයක්. සංඝයාගේ ගුණ සිහිපත් කරනවා කියන එක දුෂ්කර දෙයක් අද කාලේදී වෙන දේවල් වල හැටියට. නේද? ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය ශ්‍රාවකයා සංඝයාගේ ගුණ සිහිපත් කරලා සිත පිරිසිදු කර ගන්නවා. හිතේ තියෙන උපක්ලේශ බැහැර කර ගන්නවා. ඒක හරියට වස්ත්‍රයක තියෙන කිලුට බැහැර කරනවා වගේ. දැන් අපි සාමාන්‍ය රෙදි හොදනවා. රෙදි හොදනකොට යම් කිසි දෙයක් පාවිච්චි කරලා සබන් පාවිච්චි කරලා වතුරක් පාවිච්චි කරලා ඒකේ උපක්‍රමයෙන් මහන්සි වෙලා රෙද්දේ තියෙන කිලුට යවනවා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කාලේ මුණු අලු පාවිච්චි කරලා තිනවා. ගව මූත්‍ර පාවිච්චි කරලා තිනවා. මේ රෙදි වල තියෙන කිලුට බැහැර කරන්න. ඒ වගේම පුරුෂයාගේ යට තියෙන ව්‍යායාමය නිසා මේ වස්ත්‍රයේ තියෙන කිලුට බැහැර වෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයා සංඝයා සිහි කරනවා. සංඝයාගේ ගුණ සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක සංඝ උපෝසතේ.
සංඝයා සිහි කරමින් දවස ගත කරනවා නම් එයා ඒක සංඝ උපෝසතය කියන්නේ. සංඝයා සද්දින් සංඝයා සමග වාසය කිරීම. සංඝං චස ආරම්භ චිත්තම් පසින් එයාගේ සංඝයා ආරභය සිත පහදිනවා. ප්‍රමුක්ත බව හට ගන්නවා. උපක්ලේශ හිතින් බැහැර වෙනවා කියනවා. අන්න මේ විදිහට කියනවා සිත පිරිසිදු කරගන්න උපක්ලේශ වලින්. ඒකට බලන්න දැන් කාරණා කීයක් වෙනවද? කාරණා 3ක් පේනවා නේද? බුදුරජාණන් වහන්සේ කෙරේ ගුණ සිහිපත් කරලා සිත පහදවා ගන්න. ඒ විදිහට එයා බුදුරජාණන් වහන්සේ සිහි කර ඉන්නවා දහවල් කාලේ. එතකොට ඒක මොන උපෝසතේද? බ්‍රහ්ම උපෝසතේ නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ධර්මයේ ගැන හිත ඉන්නවා යා. ධර්මයේ ගුණ සිහිපත් කරනවා. ඒක ධම්ම උපෝසතේ කියනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා යා සංඝයාගේ ගුණ සිහිපත් කර ඉන්නවා. ඒක සංඝ උපෝසතේ. මේ විදිහට කාරණා 3ක් පෙන්වලා දෙනවා. සිතේ උපක්ලේශ බැහැර කරන. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කරලා ධර්මයේ ගුණ සිහිපත් කරලා සංඝයාගේ ගුණ සිහිපත් කරලා තමුගේ සිත පහදවා ගන්නවා. මේ බුදුරජාණන් වහන්සේ ගැන හෝ ධර්මයේ ගැන හෝ සංඝයා ගැන හෝ හොඳට සිත පහදවා ගන්නවා. මේ විදිහට බ්‍රහ්ම උපෝසතය, ධම්ම උපෝසතය, සංඝ උපෝසතය සිද්ධ වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඊගාවට ඉද විසාකේ ආර්ය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති කණ්ඩානි මේ කඩනෝ සිදුරුනෝ පැල්ලන් නැති පිරිසිදු සීලය සිහි කරනවා. දැන් අද ඔබ සීලයක් සමාදන් වුණා නේද? සිල්පද කීයක් සමාදන් වුණාද? 8ක් සමාදන් වුණා. එතකොට ඒ ගැනත් ඉස්සරහට විස්තර වෙනවා මේ දේශනාවේ. ආන්නේ සීලය සිහි කර ඉන්නවා. මම දැන් මේ විදිහේ සිල්පද ටිකක් අද සමාදන් වෙලා ඉන්නේ. මම එක වචනේ සංවර කරගන්න නැත්නම් මේ සිල්පද අමතක වෙනවා. අපි මේවා සිහි කළාට කමන්නේ නේද? මේවා සිහි කර ඉන්න කෙනාට කතා කරන්න වෙලාවක් නෑ අඩු වෙනවා. නේද? මේක සිහි කර ඉන්න කෙනා එක්ක බ්‍රහ්ම උපෝසතෙන් වාසය කරනවා, ධම්ම උපෝසතෙන් වාසය කරනවා, සංඝ උපෝසතෙන් වාසය කරනවා. එහෙම නැත්නම් මේ විදිහට සීලය සිහි කර ඉන්නවා. යා සීල උපෝසතෙන් වාසය කරනවා කියන්නේ. ඒ විදිහට එයා කොහොමද කරන්නේ? මේ තමුගේ සිත පිරිසිදු කර ගන්නවා. ඒක හරියට මේ වගේ කියනවා. කණ්ණාඩිය පිරිසිදු කරනවා වගේ. තෙල් දාලා ඒ කාලේ තියෙනවා කොස්සක්. ඒකට පාවිච්චි කරන කොස්සයි පුරුෂයාගේට අවශ්‍ය ව්‍යායාමය නිසා. අලු දාලා තෙල් දාලා යෝගිම අර කොස්සෙන් හොඳට කණ්ණාඩිය පිරිසිදු කරනවා කියනවා. එතකොට ඒක උපක්‍රමයෙන් හොඳට පිරිසිදු බවට පත් වෙනවා වගේ කණ්ණාඩිය. තමුගේ සිතත් ඒ විදිහට යම් පිරිසිදු කර ගන්නවා කියනවා සීලය සිහි කරලා. තමා සමාදන් වෙච්ච සීලය සිහිපත් කරලා. දැන් අපි සාමාන්‍යයෙන් උපෝසථය දවසට උපෝසථය ආරක්ෂා කරනවා. අනිත් දවසට පන්සිල් ආරක්ෂා කරනවා නේද? එතකොට අනිත් දවසට පන්සිල් සිහි කළා සතුට වෙන්න පුළුවන් නේද? පංචශීලයේ යමෙක් නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම් එයාට මේ පන්සිල් වල තේරුම සිහිපත් කරගෙන ඒකේ වටිනාකම තේරුම් අරගෙන එයාට සිතේ ප්‍රමුක්ත බව හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එතකොට මේ විදිහට සීලේන සද්දින් සීලියත් සමග වාසය කරන ඔයා සීලෝපෝස්තේ සමාදන් වෙලා සීලේන සද්දින් සංවද සීලං චස්ස ආරබ්බ චිත්තං පසීදති පාමොජ්ජං උපපාජ්ජති. එතකොට සීලේ සමග වාසය කළා සීලයේ අරබය සිත පහදින ප්‍රමුක්ත බවට ගන්නවා. එතකොට එයාගේ හිතේ තියෙන උපක්ලේශ බැහැර වෙලා යනවා. ආන්නේ විදිහට කියනවා ආර්ය ශ්‍රාවකයා සීලේ අරබය තමන්ගේ සිත පිරිසිදු කරගන්න. එතකොට කීවෙන එකද? හතරවෙනි කාරණය. සිත පිරිසිදු කරගන්න හතරවෙනි කැමැති එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට පහසු එහෙම නැත්නම් අපි කැමැති නේද? අපිට සිහි කරගන්න තේරෙන කැමැති එකකින් අපිට මේ සිත පිරිසිදු කර ගැනීමේ කටයුත්තේ යෙදෙන්න පුළුවන්. බුදුරන් වහන්සේ ඊගාට පෙන්නනවා තවත් උපක්‍රමයක්. මොකද්ද? ඉද විසාකේ ආර්ය ශාවකෝ දේවතා අනුස්සරති. සාන්ති දේවා චාතු මහරජිකා සාන්ති දේවා තාවතින්සා සාන්ති දේවා යාමාතු සිතා නිමාන රත්නව පරිනිම්මිත වසවර්තින. සාන්ති දේවා බ්‍රාහ්ම කායිකා සාන්ති දේවා තතුත්තරේ. මේ දෙවියන් ගැන සිහි කරනවා. මේ ආර්ය ශ්‍රාවකයා දෙවියන් ගැන කොහොමද? චාතු මහරජික දෙවිවරු ඉන්නවා. තවතිසාවේ ඉන්න දෙවිවරු ඉන්නවා. යාමේ ඉන්න දෙවිවරු, යාම දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ඉන්නවා. තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ඉන්නවා. ඒ වගේ නිම්මාන රති දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ඉන්නවා. පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ඉන්නවා. ඒ වගේම බ්‍රහ්ම කායික දෙවිවරු ඉන්නවා. ඒ වගේම ඊටත් වඩා ඉහළින් ඉන්න දෙවිවරු ඉන්නවා. ඒකට බලන්න මේ ලෝකේ අපිට පේනවාද?
ඒ කාරණා ටික අපිට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ලෝකේ දෙවිවරු කියලා කොටසක් ඉන්නවා. චාතුම් මහරජික තාවතින් සියාම තුසිත නිමානරති පරිනිමිත වසවර්ති. ඒ වගේම බ්‍රහ්ම ලෝකවල ඊටත් ඉහළ දෙව්වමුන් ඉන්නවා මේ ලෝකේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යථා රූපාය සද්දාය සමන්නාගතා තා දේවතා ඊතෝජිතා සත්තෝප්පන්නා. ඒ දෙවිවරු යම්කිසි ශ්‍රද්ධාවකින් සමන්විත වෙලා හිටියද ආන්න ඒක නිසා ඒ දෙවිවරු මේ ලෝකෙන් චුත වෙලා ඒ ලෝකේ උපන්නා. ඒ කියන්නේ මේ ලෝකෙ හිටපු මිනිස්සු අතීතයේ යම්කිසි ශ්‍රද්ධාවක් පුරුදු කරගත්තද ඒ හේතුවෙන් ඒ ශ්‍රද්ධාව හේතුවෙන් මෙහින් චුත වෙලා මෙහින් මරණින් මත්තේ ඒ දෙවියන් අතර උපන්නා. මයම්පි තථා රූපා සද්දා සංවිජ්ජති. මටත් අන්නේ වගේ ශ්‍රද්ධාවක් තියෙනවා. ආන්න බලන්න. එතකොට සිහි කරන්න ඕන විදිය බලන දෙවිවරු කොහොමද දෙවිවරු දෙවිලෝක උපන්නේ? යම්කි ශ්‍රද්ධාවකින්ද. ඒ කියන්නේ බලවත් ශ්‍රද්ධාවක් තිබිච්ච නිසා. ඒ වගේ උන්වහන්සේ පෙන්වා දෙනවා තා දේවතා මයම්පි තථා රූපා සද්දා සංවිජ්ජති. මටත් ඒ වගේ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා සිහිපත් කරනවා කියන්නේ. යථා රූපේන සහිලෙන සමන්නාගත තා දේවතා ඊතෝචුත්තා සත්තෝප්පන්නා. යමේ ඒ දෙවිවරු මේ ලෝකයේදී යම් සීලයකින් සමන්විත වෙලා හිටියද යම් සීලයක් පුරුදු කළාද ඒ වගේ සීලයක් මටත් තියෙනවා කියලා එයා සතුට වෙනවා කියනවා. ඒක නිසා ඒ දෙවිවරු මේ ලෝකේ ඉන්න කාලේ යම් සීලයක් පුරුදු කළා ඒ දෙවියන් අතර උපන්නත් බලවත් සීලයක් පුරුදු කළා දෙවියන් අතර උපන්නත් මටත් ඒ වගේ තියෙනවා සීලයක් නේද? දැන් ඔබට පොස්තේ කියලා සීලයක් තියෙනව නේද? අද බලවත් සීලයක් ඔබට අහන්න ලැබෙයි මේ දේශනාවේ අන්තිමට තියෙනවා මේ සීලය කොච්චර බලවත්ද කියලා. මට මේ කාලේ ප්‍රමාණවත් වෙයිද දන්නේ මේ ඔක්කොම කාරණා ටික ඔබට විස්තර කරලා දෙන්න. ඉතින් දීර්ඝ දේශනාවක් මේක මේ ටිකක් වෙලා යනවා අහගෙන ඉන්න. මම පුළුවන් තරම් ඔබට ඒක තේරෙන විදිහට කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දෙවිවරු යම්කිසි ශ්‍රද්ධාවකින් යම්කිසි සීලයකින් යම්කිසි වගේම දහම් දැනුමකින් යම්කිසි ත්‍යාගයකින් ඒ කියන්නේ දන් දීමකින් ඒ වගේ යම්කිසි ප්‍රඥාවකින් සමන්විත වෙලා මේ ලෝකේ ඉඳලා දෙවියන් අතර උපන්නද මටත් ඒ වගේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල ධර්මයන් තියෙනවා නේද? දැන් බලන්න අපි කොච්චර හොඳට මේ දේවල් දිනු කරගන්න ඕනද? දෙවියන් අතර ගිහිල්ලා එයා ඉපදුනේ එතකොට බලවත් ශ්‍රද්ධාවක් තිබෙච්ච නිසා නේද? සීලයක් තිබෙච්ච නිසා දහම් දැනුමක් ත්‍යාගයක් ප්‍රඥාවක් තිබෙච්ච නිසා තමයි ඒගොල්ලෝ දෙවියන් අතර උපන්නේ. ඒකට මේ සීක බල හොඳට දිනු කරගත්ත නිසා තමයි දෙවියන් අතර ඒගොල්ලෝ උපන්නේ. එතකොට තමාටත් ඒ දේවල් තියෙනවනම් තමත් හොඳට සද්ධාව දිනු කරගෙන තියෙනවනම් සතුට වෙන ප්‍රමාණයට අපි සිල් ආරක්ෂා කරලා තියෙනවනම් දහම් දැනුමක් ඇති කරගෙන තියෙනවනම් හොඳට දන් දෙනවනම් ඒ වගේම ප්‍රඥාව ඇති කරගෙන තියෙනවනම් මේ විදිහට ධර්මයේ ඉගෙනගෙන ආන්න යාට සතුට වෙන්න පුළුවන්. මටත් දෙවිවරුන්ට වගේ හොඳ ශ්‍රද්ධාවක් සීලයක් දහම් දැනුමක් මේ විදිහේ සීක බල තියෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. එතකොට ඒක යම් ප්‍රමාණයකටද අපි දිනු කරලා තියෙන්නේ අපි ඒක දන්නවා නේද? අපි කොච්චර සිල් අරගෙන තියෙනවද? සිල් සමාදන් වෙලා ඉඳලා තියෙනවද? අපි කොච්චර දුරට දන් දීලා තියෙනවද? කොච්චර දුරට බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ අපි අදහනවද? මේ බුද්ධ වචනේ මේ විදියයි කියලා කිව්වොත් අපි ඒකට එහෙම කොහොමද වෙන්නේ මෙහෙම කොහොමද වෙන්නේ කියලා තර්ක විතර්ක කරන්න යන්නේ නේද? අපිට ගැටලුවක් තියෙනවා නම් ඒක අහලා විසඳ ගන්නවා. නමුත් මේ බුද්ධ වචනේ අභිභව යන දේවල් අපි කතා කරන්නේ නේද? බුදුරන් වහන්සේ යමක් වදාලා නම් මේ විදිහට අපි ඒක පිළිගන්න. දැන් දෙවිවරු දැන් අපිට පේනවද? නෑ. නමුත් බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම දෙවිවරු ඉන්නවා. මේ තැන්වල මේ ලෝකවල දෙවිවරු ඉන්නවා. ඒතකොට ඒ අපි සද්ධායෙන් අදහ ගන්නවා. ඒක සැක කරන්නේ. ඒ විදිහට අපි හොඳට සීක බල ඇති කර ගන්නවා. සීක බලය වගේ දිනු කරගත්තාම අපිට හැකියාව තියෙන. එතකොට මේ විදිහ බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ දෙවිවරු යම් විදිහකට සීක බල දිනු කරගත්තද මේ ලෝකෙදී ඒගොල්ලෝ ඒ සුගති වල උපන්නා. අපිටත් එතකොට සුගතියක උපදින්න මේ සීක බල දිනු කර ගැනීම උපකාර වෙනවා. එතකොට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා අර තමා තුළ දකින්න යා සද්ධාවත් සීලියත් දහම් දැනුමත් ත්‍යාගයත් ප්‍රඥාවත් තමා තුළ දැකලා තමුන් ඒක සිහිපත් කරලා සිත පහදවා ගන්නවා. ප්‍රමුක්ත බව ඇති කර ගන්නවා. ඒ තුලින් තමුන්ගේ හිතේ තියෙන උපක්ලේශ ටිකින් ටික බැහැර වෙනවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රත්තරන් වල තියෙන කිලුටු උපක්‍රමයෙන් බැහැර කරනවා වගේ. කොහොමද රත්තරන් වල තියෙන කිලුටු බැහැර කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කිලුටු වෙච්ච රත්තරන්
මේ උඳුනේ දාලා ලුණු දාලා මේ ගින්දර පිඹල රත් කරලා ඒකයි පුරුෂයාගේ උපක්‍රමයෙන් ඒකේ රත්තරන් වල තියෙන ඔය පස් වැලි ඒ වගේ වෙනත් ලෝහ වර්ග අයින් කරලා දානවා. උඳුනේ දාන රත් කර වතුර ඉහෙයා රත්තරන් පදම් ගන්නවා කියන්නේ නේද? ඒක කරන්නේ. එතකොට ඒක ඊට පස්සේ තමයි මේ රත්තරන් වලින් යම්කිසි භාණ්ඩයක් හදන්න සුදුසු වෙන්නේ. ඒතර මේ විදිහට රත්තරන් වල තියෙන කිලුට බැහැර කරන්න ඕනේ. බැහැර කරාට පස්සේ තමයි ඒක යම්කිසි දෙයක් හදන්න සුදුසු වෙන්නේ. ආන්නේ වගේ බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. හොඳට අපි දේවතානුස්සතිය වඩනවා. මේ විදිහට බුදුරණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට මේ ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරන මේ විදිහට දිව්‍ය ලෝක තියෙනවා. මේ දිව්‍ය ලෝක වල ඉන්න ශ්‍රාවකයෝ මේ විදිහට සද්ධා සීල සත්‍යාග ප්‍රඥා කියන සීක බල දිනු කරගෙන තියෙනවා. ඒ දිනු කරගත්ත නිසා තමයි එහි උපන්නේ කියලා අපි කල්පනා කරනවා. මටත් ඒ වගේම සද්ධා සීල සත්‍යාග ප්‍රඥා කියන සීක බලද තියෙනවා කියලා යාගේ කල්පනා කරනවා. එතකොට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙම යමෙක් ගත කරන දවස ඒකට දේවතාවුපොස්තේ කියනවා. දෙවියන් සීකර කර ඉන්නවා යා. පොද දෙවිවරුන්ට මේ විදිහේ සීක බල තිබුණා. ඒ නිසා ඒ ඇයට යම් විදිහක සුගතිය උපදිනසේක බල තිබ්බද මටත් ඒ වගේ තියෙන. ඒක බොරුවට විහිළුවට නෙමෙයි. අවංකවම තමුන් ගැන කල්පනා කරලා බලන්න ඕනේ. තමුන්ට කොච්චර සද්ධාවක් තියෙනවද? කොච්චර කල් සී සමාදන් වෙලා ඉඳලා තියෙනවද? කොච්චර තමුන් දහම් දැනුමක් ඇති කරගෙන තියෙනවද? දන් දීලා තියෙනවද? නේද? ප්‍රඥාව දිනු කරගෙන තියෙනවද කියලා හොඳට කල්පනා කරනවා. ඒ අවංකවම මේක දකින්න යාගසේක බල මගේ ප්‍රමාණවත්ද නැද්ද කියන එක. නේද? එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යා දේවතා උපෝස්තේ ආරක්ෂා කර. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේවතායි සද්දින් සන දෙවියන් සමග වාසය කිරීම කියන. දේවතා ජස ආරම්භ චිත්තම් පසීදති කාමොජ්ජං උපපාදිත. දැන් යාගේ ප්‍රමුඛ බව හටගෙන ඒ හේතුවෙන් යාගේ හිතේ තියෙන උපක්ලේශ බැහැර වෙනවා. දැන් අපි එතකොට කීයක් පෙන්වා දුන්නාද උපෝස්තේ කරන ආකාර පහක්. මොකද පළවෙනි එක බ්‍රහ්ම උපෝස්තය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන. ඊට පස්සේ ධම්ම උපෝසතේ ධර්මයේ ගැන සිහිපත් කර කර ඉන්න. ඊගාවට සංඝ උපෝසතේ සංඝයා ගැන සිහිපත් කර කර ඉන්න. ඊට පස්සේ සීලය ගැන කල්පනා කර කර ඉන්න. සීල උපෝසතේ ආරක්ෂා. ඊගාවට දේවයන් ගැන සිහි කරගෙන ඉන්න. දේවතා උපෝසතේ ආරක්ෂා. මේ උපෝසත පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඔන්න ඊට පස්සේ ශ්‍රාවකයා කොහොමද මේ උපෝසතේ ගත කරන දවස ගත කරන විදිය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද ගිය වැඩසටහනේ අපිට සිල්පද ගැනත් අපි ඇහුවා. ඒ වෙලාවේ අපිට ලොකු විස්තරයක් කරලා දෙන්න බැරුණා. බුදුරජාණන් වහන්සේ සිල්පද ටික විස්තර කරන්න හැටි ඕන දැන් තියෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ සිල්පදේ විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සකෝසෝ ඉස්සාකි ආර්ය ශාවකෝ ඉතිපටිසංචික. මෙන්න මේ විදිහට ආර්ය ශ්‍රාවකයා සිහි කරනවා. යාව ජීවං අරහන්තෝ පානාති පාතං පහය පානාති පාතා පටිවිරතෝ. නිහිත දණ්ඩෝ නිහිත සත්තා ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහරಂತಿ. මේ ශ්‍රාවකයා මේ සිහි කරනවා මේ රහතන් වහන්සේලා මුළු ජීවිත කාලෙම දිවිහිමින් ප්‍රාණඝාතයෙන් බැහැර වෙලා හිටියා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා හිටියා. දඬුමුගුරු වලින් වෙන් වෙලා හිටියා. ඒ වගේම අවියාවුද වලින් වෙන් වෙලා හිටියා. සතුන් කෙරේ බොහොම ආදර කරුණාවෙන් යුක්තව හිටියා. සතුන්ට හිරියර කරන්න ලැජ්ජ වෙලා හිටියා. සියලුම සත්‍යයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කළා. කවුද? කවුද එහෙම හිටියේ? රහතන් වහන්සේලා. නේද? මේ යාව ජීවං අරහන්තෝ පානාති පාතං පහය පානාති පාතා පටිවිරතා. මේ ආර්ය ශ්‍රාවක මේ විදිහට කියන රහතන් වහන්සේලා දිවිහිමින් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා හිටිය වාසය කළා. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සතුන් මැරුවේ නැහැ. මදුරුවෙක්වත් මැරුවේ නැහැ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා හිටිය බොහෝම සතුන්ට ආදර කරුණාවෙන් යුක්තව දයානුකම්පාවෙන් යුක්තව වාසය කළා. දඬුමුගුරු බැහැර කළා, අවියාවුද බැහැර කළා වාසය කළා. මෙන්න මෙයත් මේ විදිහට කලබල අහම් පංචී මංච රත්තින් මංච දිවසක්. රාත්‍රී දිවස් දැන් අපි හවසට සමහර මේ පවර්ණය කරනවා නේද? දැන් බලන්න මේක රකින්න හැටි. මමත් මේ රාත්‍රියත් මේ දිවා කාලෙත් පාණාති පාතම් පහය පාණාති පාතා වටවිරතෝ. මමත් එහෙනම් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා නේද? ප්‍රාණඝාතයෙන් බැහැර වෙලා දඬුමුගුරු අත්හැරලා, අවියාවුද අත්හැරලා, සත්තුන් කෙරෙහි හිරියර කරන්න ලැජ්ජ වෙලා
ඒ වගේම සියලුම ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. ඒ කියන්නේ අද දවසේ දහවල් කාලයත් රාත්‍රී කාලයත්. ඉමිනා පහන් අංගේන අරහතන් අනුකරෝග. මං අන්න ඒ විදිහට රහතන් වහන්සේලා අනුකරණය කරනවා. අන්න අනුකරණය ගන්න පුළුවන් නේද? උපෝසතෝ මේ පොත්තෝ භවිස්සති. ආන්න ඒ විදිහට මගේ පෙහෙවසක් පිසුවා කියනවා. පෙහෙවස් ආරසා කිරීමත් ඒ විදිහට වුණා කියන කොහොමද? මම රහතන් වහන්සේලා අනුකරණය කරමි. රහතන් වහන්සේලා අනුගමනය කරමින් තමයි මේ දැන් ඔබ රහතන් වහන්සේලා අනුගමනය කරමින් තමයි දැන් අද සිල් සමාදන් වෙන්නේ නේද? ප්‍රාණඝාතයෙන් වෙන්නේ. සතුන් මැරීමේ වෙන් වෙනවා කියලා සිල්පදයක් සමාදන් වුණේ රහතන් වහන්සේලා සිහිපත් කළා. උදේට මතක තියාගන්න. දැන් රහතන් වහන්සේලා සිහිපත් කළා සිල්පදයක් සමාදන් වුණාම එයාට මధుරයක්වත් එතකොට මරන්නේ කිසිම සතෙක් බාරන්න හැකියාවක් නැහැ. එතකොට යා පොරොන්දු වෙලා ඉන්න රහතන් වහන්සේ නමක් විදිහට ඒ උන්වහන්සේ අනුකරණය කරමින් අද දවසේ ගත කරන්න. යමෙක් එතකොට සිල් සමාදන් වුණා නම් යා එතකොට මේ ප්‍රාණඝාතයේ දැන් දිවිහිමින් රහතන් වහන්සේලාම කළා තියෙනවා. නේද? තමුගේ ජීවිතේ ගියත් සතෙක් මරන්නේ. මේ තරමටම උන්වහන්සේලා පරම අවිහිංසාවාදීව ජීවිතය ගත කරනවා. ආන්නේක අනුකරණය කරමින් අද දවසේ ඔබත් සිල්පදයක් වුණ සමාදන් වුණා. සතුන් මරන්නේ නැහැ කියලා. ප්‍රාණඝාතය දෙන්නේ නැහැ කියලා. ඊගාවට පෙන්වන යාව ජීවං අරහන්තෝ අදින්නා දානං පහය අදින්නා දානා පටිවිරතා. දින්නා දාය දින්න පාටිකංකී. අතේනේන අසුචි භූතේන අත්තනා විහරಂತಿ. රාතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැළකුණා. දීපෝ දේ විතරක් ගත්තා. ළමෙක් යමක් දෙනවද ඒක කැමති වුණා. දෙන දේ විතරක් කැමති වුණා. බොහෝම පිරිසිදු ජීවිතයක් ගත කළා. ඉතින් මමත් අද දවල් දහවල් කාලෙත් රාත්‍රී කාලෙත් මේ සොරකම ප්‍රහාණය කළා. සොරකමින් වෙන් වෙලා දෙන දෙයක් විතරක් අරගෙන දෙන දෙයක් විතරක් කැමති වෙලා පිරිසිදු ජීවිතයක් ගත කරනවා කියලා තමයි ඔබ සිල්පදේ සමාදන් වුනේ. අදින්නා දාන වේරමණී කියන්නේ. නේද? හිමිනා පහන් අංගේන අරහතන් අනුකරෝමි. මේ විදිහට මම රහතන් වහන්සේලා අනුගමනය කරනවා කියලා තමයි මගේ උපෝසතය ආරක්ෂා කරනවා කියලා තමයි ඔබ අද දවසේ සිල්පදේ සමාදන් වුනේ. මොන එකේ අර්ථය තේරුම් ගන්න. අපි දැන් අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාම කිව්වට සමහරුන්ට තේරුණා සමහරුන්ට තේරුනේත් නැතුව ඇති. මේකේ තේරුම මෙන්න මේක. බුදුරණාහි ඉස්සර කළ දෙන්නේ බලන්න මේක ආයේ අපිට සැකයක් චුට්ටක්වත් තියාගන්න ඕනේ නැහැ. බුදුරණාහි කරන විස්තරේ මේ සිල්පදේ ගැන. මට ඒකයි මතක් වුණේ ඔබ මේක දැක්කහම ගිය මාසෙත් අපිට ඒ ගැන සාකච්ඡාවක් ඇති වුණා. ඒක අපි ගොඩක් විස්තර කතා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් බුදුරණාහි සිල්පදේ විස්තර කරන ආකාරය. මෙතනින් එහාට දෙයක් නැහැ. මේ බුදුරණාහි සම්පූර්ණ සිල්පදේට ඇතුළු වෙන සියලු දේ මේ තුල ඇතුළත් කරලා තියෙනවා. එතකොට යමෙක් දෙන දේ විතරක් ලබාගෙන එකෙන් සතුට වෙලා ඉන්නවද? අද හොයන්නේ අද මේ දේවල් මට කන්න බෑ. මට වෙන දෙයක් ඕන කියලා ගෙදරදී වගේ එහෙම හොයන්නේ නැහැ. නේද? මේ ලෙක්කෝ නැත්තම් මේ ලුණු නැහැ. මිරිස් මදි. නේද? අපිට හිතෙන රහ නැහැ කියලා හිතෙනවා අපිට. ගෙදරදී නම් අපි ඕක ටිකක් දාගෙන හරි කෑම ගන්නවා. අද එහෙම නැහැ. අද ලැබෙන දෙයක් තවම අනුභව කරනවා. මේ දෙන දෙයකින් කවුරු හරි යමින් දෙන දෙයක් හෝ ගෙනාපු දෙයක් හෝ මේ තියෙන දෙයින් සතුට වෙලා අද දවස ගත කරනවා. නේද? ලද දෙයින් සතුට වෙලා ඉන්නේ. ඒතර බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට රහතන් වහන්සේලා කවදාවත් එතකොට මේ අර අපි වෙනදා ගත කරන ජීවිතය විදිහට ගත කරලේ නැහැ. උන්වහන්සේලා පින්ඩ පාත්ති වටිනවා. නේද? කවුරු හරි එහෙම නැත්තම් දාන ගෙනත් දෙනවා. මේ දෙන දේවල් ඉඳලා මේකින් හැපෙලා ඉන්නවා. එතකොට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට එයා මේ විදිහට සොරකම් කරීමේ යෙදෙන්නේ නැහැ. ඒක බහැර කළා ලැබෙන දෙයින් සතුට වෙලා ලැබෙන දෙයින් යැපිලා අද දවස ගත කරනවා. එහෙම තමයි එයා රහතන් වහන්සේලා අනුගමනය කරන්නේ. එතකොට එයාගේ උපෝසතයත් ආරක්ෂා වුණා කියන්නේ. ඔන්න ඊළඟ සිල්පදේ යාව ජීවං අරහන්තෝ අබ්‍රහ්මචාරියං පහය බ්‍රහ්මචාරී ආරාචාරී විරතා මේ තුනා ගාම ධම්මා. ඔන්න රහතන් වහන්සේලා අබ්‍රහ්මචාරී ජීවිතෙන් වෙන් වෙලා හිටියා. බ්‍රහ්මචාරීව වාසය කළා. නේද? එතකොට උන්වහන්සේලා බ්‍රහ්මයා වගේ තනියෙන් වාසය කළේ. එතකොට ග්‍රාම්‍ය දෙයක් වූ මේ තුنين වෙන් වෙලා වාසය කළා. ආන්නේ විදිහට මමත් අද දවසේ මේ දිවා කාලෙත් මේ රාත්‍රී කාලෙත් අද දවසේ මේ තුنين වෙන් වෙලා බ්‍රහ්මචාරීව බ්‍රහ්මයා වගේ වාසය කරනවා. ඒ විදිහට මම රහතන් වහන්සේලා අනුගමනය කරනවා කියලා තමයි ඔබ අද දවසේ
අබ්‍රහ්මචර්යා වේරමණී කියන උපසම්මාද වෙනවා. මේ සිල්පදේ සමාදන් වුණ එතකොට රහතන් වහන්සේලා වගේ ගත කරන දවසේ මොනයිතුනේ වෙන් වෙලා පිරිසිදු ජීවිතයක් ගත කරනවා කියන පොරොන්දු වෙනවා. ඔන්න ඊළඟ සිල්පදේ බුදුරණවහන්සේ පෙන්වා දෙන යාව ජීවං අරහන්ත මුසාවාදම් පහයි මුසාවාදා පටිවිරතා සච්චවාදී සච්ච කන්දා තේතා පච්චයිකා අවිසංවාද කාලෝකස්. අන්න රහතන් වහන්සේලා දිවිහිමියෙන් බොරු කීමෙන් වෙන් වෙලා වාසය කළා. සත්‍යවාදී වෙලා වාසය කළා. සත්‍ය කතා කළා. ස්ථිර කතා ඇති අය බවට පත් වෙලා වාසය කළා. ඒ වගේම ලෝකයා සමග වාද විවාද කළේ නැහැ. නේද? සත්‍ය වුණත් උන්වහන්සේලා ලෝකයේත් එක්ක වාද විවාද කරන්න ගියේ නැහැ. සත්‍යයට පැමිණිලා උන්වහන්සේලා නේද? සත්‍ය අවබෝධ කරලා ඒ සත්‍ය සමග ජීවත් වුණා. නමුත් ඒ සත්‍ය තේරුම් ගන්න බැරි ලෝකෙත් එක්ක වාද විවාද කරන්න පැටලෙන්නේ. මොන බලන්න එතකොට අද කාලේ නම් සත්‍ය අවබෝධ කරපු සමහර අය වාද විවාද කරනවා. සත්‍ය අවබෝධ කළා කියලා හිතලා. නමුත් රහතන් වහන්සේලා බලන්න කවදාවත් මේ අවිසංවාදක ආලෝකස්ස ලෝකයේ සමග මේ නොයින් දේවල් විසංවාදී දේවල් ඇති කරගත්තේ නැහැ. එතකොට සත්‍යවාදී ලෙස සත්‍ය කතා කළා, සත්‍ය පිහිටලා හිටියා උන්වහන්සේලා සත්‍ය වචන කතා කළා. එතකොට බොරුවක් කවදාවත් කියුවේ නැහැ. බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා අහම්පාජී මංච රත්තින් මන්ත දිවසං මුසාවාදං පහය මුසාවාදා පටවිල. එතකොට බොරුවෙන් වෙන් වෙලා වාසය කළා. බොරුවගේ මුසාවාදී කියන බොරුව බැහැර කරලා සත්‍යවාදී. ඉතින් අර තියෙන සමාන තැන්වල තියෙන්නේ තමන්ගේ ජීවිතේ ගියත් බොරුවක් කියන්නේ නැහැ. එතකොට හොඳට මා වචනේ පරිස්සම් කරගෙන ඉන්න ඕනේ නේද? අපෙන් බොරුවක් කියුණා නැද්ද කියලා දැනගන්න නම් අපි හොඳට වචනේ සංවර කරගන්න ඕනේ. එතකොට නේද අපි දන්නේ බොරුවක් කියුණාද නැද්ද කියලාවත්. නැත්නම් අපි ඒක දන්නේ නැහැ. අපි ගොඩාක් කතා කරනවා නේද? අපේ සීමාව දැනගන්න නැතුව අප්‍රමාණ කතා කරනවා නම් අපි දන්නේ අපෙන් යතින් බොරුවක් කියුණාද ඇත්තක් කියුණාද දන්නෙත් නැහැ. සමහරට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. අපි කියනවා අපි දන්නේ මම එහෙම එකක් කිව්වේ නැහැ කියනවා නේද? මතකත් නැහැ. ඒතකොට සිහිනුවණින් යමෙක් හොඳ සිහිනුවණින් කතා බස් කරනවා නම් වචනේ සංවර කරගෙන ඉන්නවා නම් ආන්‍යයන්ගෙන් බොරුවක් කියනවා අඩුයි ගොඩාක්. බොරු කියවෙනවා අඩුයි. එහෙම නැත්නම් ලෝකේ අර්බුද හට ගන්න දේවල් කියවෙනවා අඩුයි. මොකද යා කතා කරන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය සිහිනුවණින් යුක්තව කතා කරනවා. එතකොට යාට කියන්න කලින් කල්පනා වෙනවා මම මේ දේ කිය යුතුද නැද්ද කියන්න සුදුසුද නැද්ද කියන ගැන කල්පනාවක් ඇති වෙනවා. එහෙම කල්පනා කරලා තමයි කියන්නේ. නැත්තම් කටට එන ටික ඕහොම ගලාගෙන යනවා. නේද? ගඟක් ගලන්න වගේ ගලාගෙන යනවා වචන. අපේ කිසිම පාලනයක් නැත්තම්. අපි අද දවසේ මේ විදිහට බොරු කියන්නේ නැහැ කියලා ඔන්න සිල්පදයක් ඔබ සමාදන් වුණා. රහතන් වහන්සේලා අනුගමනය කරමින් බොරු කියන්නේ නැහැ. බොරුවෙන් වෙලා වාසය කරනවා. සත්‍යවාදීව වාසය කරනවා කියලා ඔන්න වද ඔබ මේ සිල්පද සමාදන් වුණේ. ඊගාට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා යාව ජීවං අරහන්තෝ සුරාමේරේ මජ්ජපමා දට්ඨානං පහය සුරාමේරේ මජ්ජපමා දට්ඨාන පටිවිරතා. අන්න රහතන් වහන්සේලා මුළු ජීවිත කාලෙම මේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ. ජීවිතේ කවදාවත් උන්වහන්සේලා රහතන් වහන්සේලා මත් වෙන දේවල් පාවිච්චි කළේ නැහැ. තමගේ සිහිය විකල් වෙන දේවල් පාවිච්චි කළේ නැහැ. මමත් එහෙනම් මේ රාත්‍රියත් මේ දහවල් කාලෙත් මේ රහමෙරෙන් වෙන් වෙලා එහෙම නැත්නම් සුරාමේරෙන් වෙන් වෙලා අද දවස ගත කරනවා කියන අදහසින් තමයි ඔබ අද දවසේ මේ විදිහට සිල් සමාදන් වුණේ. ඒ විදිහට මම රහතන් වහන්සේලා අනුකරණය කරනවා. මම උපෝසථය ආරක්ෂා කරනවා කියන අදහසින් යුක්තව අද දවසේ ඔබ සිල් සමාදන් වුණා. ඒ වගේම බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා යාව ජීවං අරහන්තෝ ඒකබත්තිකෝ රත්තෝපරතා විරතා විකාල භෝජන. අන්න රහතන් වහන්සේලා එතකොට උදෑසන කාලේ විතරක් දානි වැළඳුවා. විකාල භෝජනෙන් වෙන් වෙලා වාසය කළා. එතකොට උන්වහන්සේලා උදෑසන කාලේ පෙරවාරු කාලේ විතරයි දානි වැළඳුවේ. අපත් විකාල භෝජන වේරමණී කියලා උනාද වෙනදා වගේ නැතුව අද දවසේ 12න් පස්සේ දැන් හවස ගිහිල්ලා පාවරණය කරලා දානි ගත්තොත් මොකද කෑම ගත්තොත් මොකද වෙන්නේ එතකොට? නේද? සිල්පදේ එතකොට ආරක්ෂා වෙනවද? වෙන්නේ නැහැ. ආන්න ඒකයි හවස සිල්පද වාරණය කළොත් මේ සිල්පද ආරක්ෂා වෙන්නේ නැහැ. මේ ඉමංච දිවසන් ඉමංච රත්නේ. බුදුරණන් වහන්සේ පෙන්වා දෙන්නේ දහවල් කාලෙත් රාත්‍රී කාලෙත්
එතකොට තමයි දවස ආරක්ෂා වෙන්නේ. ඒක බාන්න අපිට මේ එක දවසක් මේක ආරක්ෂා කරගන්න බෑ කියන්නේ අපි කොච්චර දුර්ලභයි. නේද? එක දවසක් මාසෙට එන එක දවසක් අපිට රැයට කන්න නැතුව ඉන්න බෑ කියන්නේ අපි කොච්චර දුර්වලද කියලා කල්පනා කරන්න. නේද? රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක් දිවි ඇතිතෙක් දිවි හිමියෙන් විකාල භෝජනයෙන් වෙලා වාසය කරනවා. දැන් අද කාලේ විශේෂයෙන් අපිට එක එක හේතු මොනවා හරි කියලා පොඩ්ඩක් මොනවා හරි කල්පනා කරනවා. බඩගින්න චුට්ටක් ඉවසන්න සමහර අය ඉන්න පොඩි දරුවෝ මේ සිල්පද ආරක්ෂා කරනවා. විකාල භෝජනය ආරක්ෂා කරන පොඩි අය ඉන්නවා. මේ ලොකු අය ඉන්නවා ඒ වුණාට ඈට පොඩ්ඩක් කෑ නැත්නම් හරි අමාරුයි. ඒක නැත්නම් බෙහෙත් බොන්න ඕන කියලා මොකක් හරි එකක් කියලා අර සිල්පදෙන් වඩෙන්න උත්සාහ කරනවා. මොනවා හරි හේතුවක් කියනවා. හැබැයි එහෙම වුණාම පින්වත් මේ සිල්පදේ ආරක්ෂා වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වෙන අදින රහතන් වහන්සේලා එතකොට දිවි ඇතිතේ උදෑසන කාලේ විතරයි දාන ගත්තේ. එතකොට විකාලේ ආහාර ගත්තේ නෑ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මමත් එහෙනම් අද දහවල් කාලෙත් රාත්‍රී කාලෙත් විකාල භෝජනින් වැරකිලා රහතන් වහන්සේලා අනුකරණය කරගනිමින් අද දවසේ මේ විදිහට පෝස්තේ ආරක්ෂා කරනවා කියනවා. ඊට පස්සේ කියනවා යාව ජීවං අරහන්තෝ නච්ච ගීත වාද්‍ය විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්නානා පටිවිරතා. අනේතෝ රහතන් වහන්සේලා නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන නැරවීම මල් සුවඳ විලවුන් දැරීම නේද? ඇඟ සැරසීම ආදී යෙදුන්නේ නේද? රහතන් වහන්සේලා එතකොට අලංකරණේ යෙදුන්නේ නැටුම් ගැයුම් වල යෙදුන්නේ. එතකොට ගීත ගායනාගේදී මේ යෙදුන්නේ විකාර දර්ශන බැලුවේ නැහැ. නාට්‍ය නේද? චිත්‍රපටි ඔය නොඑක් දේවල් නැරඹුවේ නැහැ. මල් සුවඳ වේලුන් දැරුවේ නැහැ. උන්වහන්සේලා එතකොට බොහෝම සරල ශාම් ජීවිතයක් ගත කළා. මමත් තාන්නේ මගේ අද දවසේ මේ නැටුම් ගෙයිම් වාදන වලින් වින් වෙලා බොහෝම සරල බොහෝම ශාම් ජීවිතයක් ගත කරනවා කියන අදහසින් තමයි ඔබ අද මේ සිල්පදේ සමාදන් වෙ රහතන් වහන්සේලාම කරගෙන ඉන්නේ. දැන් වෙනදා වගේ නේද අද බලන්න. ඔය පුළුවන් තරම් ශාම් ඇඳුමකින් නේද? යුක්ත වෙලා රහතන් වහන්සේලා අනුකරණය කරන්න තමයි මේ අද දවසේ ඔබ වෙන් කරගත්තේ. එතකොට ඔබ කල්පනා කරන්න ඕනි උපරිමයෙන් ඔබේ මේ සිල්පද ටික ආරක්ෂා කරගන්න. රහතන් වහන්සේලා අනුගමනය කරනකොට එතකොට ඔබටම තේරෙන්න ඕනේ මේක මම දැන් මේ කරන්න යන විදිය රහතන් වහන්සේලා අනුකරණය කරනකොට සුදුසුද නැද්ද? මගෙන් අහනකොටත් වඩා දැන් සමහර කාරණයක් තියෙන්න පුළුවන්. මගෙන් අහන්න වෙන්නේ නැහැ ගෙදර ගියාම. එතකොට යම් කිසි කාරණයක් ආවට පස්සේ මේක රහතන් වහන්සේ නමක් කරයිද නැද්ද කියලා ඔබම හිතන්න ඕනේ. ඔබම තේරුම් ගන්න ඕනේ මේක සුදුසු නැද්ද කියලා. නේද? එතකොට ඒක නොකර ඉන්නවද කරනවද කියන එක ගැන ඔබම තීරණය කරන්න වෙන වෙලාවට. ඒක නිසා එතකොට සීපත් කරන එතකොට බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ නැටුම් ගෙයුම් වාදන වලින් වෙන් වෙලා වාසය කරලා. එතකොට රාජාව ජීවං අරහන්තෝ උච්චාසයන මහාසයන පහය උච්චාසයන මහාසයන පටිවිලතා. නීචසෙයං කප්පේ. මාංචකේවා තින සත්තාරකේවා. ජීවිත කාලයේම රහතන් වහන්සේලා උස්සසු මහසුන් ඒ කියන්නේ වටිනා සුඛෝභෝගී ආසනවල ඒව පාවිච්චි කළේ නෑ. වටිනා සුඛෝභෝගී ආසන ප්‍රතික්ෂේප කළා, බැහැර කළා. බොහොම සරල ආසනයක් පාවිච්චි කළා. බොහොම කැප ආසනයක් ඇඳක් හරි එහෙම නැත්නම් තන ඇතිරියක් හරි පාවිච්චි කළා කියනවා. මමත් ඒ විදිහට අද දවසේ බොහොම සරල දෙයකින් ආසනයක් පාවිච්චි කළා. එහෙම නැත්නම් බිම් වාඩි වෙලා එහෙම නැත්නම් සුඛෝභෝගී ආසන බැහැර කළා. අද දවසේ ගත කරනවා කියනවා. අන්න බලන්න. අද දවසේ එතකොට මේ විදිහට ඔබ කාරණා 8ක් සිල්පද 8ක් සමාදන් වුණා. බුදුරජාණන් වහන්සේ ඔන්න මේ කාරණා 8 පෙන්වලා දුන්නා. කාටද මේ පෙන්වලා දෙන්නේ? ඈ? කාටද? දැන් බුදුරජාණන් වහන්සේ කාටද මේ දේශනාව කරන්නේ? විසාකා මහ උපාසිකාට තමයි මේ කියලා දෙන්නේ මේ උපෝස්තය ආරක්ෂා කරන්න හැටි. කොහොමද උපෝස්තේ සිල්පද 8 වුණ දැන් කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒවං උපපොත්තෝ විසාකේ ආර්ය උපෝසතෝ මහප්පලෝ හෝති මහානිසංස. මේන්නේ ආර්ය උපෝස්තේ. අපි කියන්නේ උපෝසත තුනක්. මොනවාද ඉස්සෙල්ලාම? ගෝපාලක උපෝස්තේ. නේ? ගෝපාල ආරක්ෂා කරන උපෝස්තේ. ඊගාවට නිගණ්ඨ උපෝස්තේ. ඊට පස්සේ කිව්වා ආර්ය උපෝස්තේ. මෙන්න ආර්ය උපෝස්තේ. මේ විස්තර කළේ ආර්ය උපෝස්තේ. ආන්නේ ආර්ය උපෝස්තේ මහප්පලෝ හෝති මහානිසංස. මහා ජෝතිකෝ මහා විපාර.
බුදුරණවහන්සේ පෙන්වා දෙන මහත්ඵලයි මහානිසංසයි මේ විසාකාවෙන මේ උපෝසතේ ආර්ය උපෝසතේ මහත්ඵලයි මහා පැතීමෙන් වලින් යුක්තයි. බුදුරණවහන්සේ ආනන්ට පස්සේ කීව මහත්ඵලෝ හෝති කීව මහානිසංසෝ කීව මහා ජ්‍යොතිකෝ කීව මහා විපාරෝ. කොපමණ මහත්ඵල වේද කොපමණ මහානිසංස වේද කොපමණ මහා පැතිරීම ඇති වේද කියලා බුදුරණවහන්සේ ඔන්න විස්තර කරනවා. ඔන්න බලන්න ඔබ සමාදන් වෙච්ච සීලය කොච්චර වටිනවද කියලා. කොච්චර ආනුභාව සම්පන්නයිද කියලා උදාහරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒකෙන් තේරුම් ගන්න මේ සීලෙන් කොච්චර ආනිසංසයක් අපේ ජීවිතේට රැස් වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සේයතාපි විසාකේ යෝ ඉමේසං සෝලසන්නානං මහා ජනපදානං පහූත සත්ත රතනානං ඉස්සරියාදි පච්චයන් රජ්ජං කාරී සේයති ඉදං අංගානම් මගදානං කාසීනං කෝසලනං කියලා මෙහෙම 12 මහා ජනපද බුදුරණන් වහන්සේ විස්තර කරනවා. අංග මගද කාස්කෝසල අජ්ජිමල්ල චේති වාංග කුරු පාංචාල මච්ච සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්බෝජ කියලා මේ කාලේ ඉන්දියාවේ තියෙච්ච 12 මහා ජනපද. ඒ 12 මහා ජනපදවල යම්තාක් රන්රුවන් නැද්ද? යම්කිසි ඒවට අයිස්චාරිව රාජ්‍යයක් කරනවද? බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ සියල්ලම මේ අෂ්ටාංග උපෝසතයෙන් කලං නාග්ගත සෝලස. කලඳක් වටින්නේ නැහැ කියනවා. 12 සලාවෙන් එකක්වත්, ඒ කියන්නේ 16න් එකක්වත් වටින්නේ නැහැ. අනුබාන් මේ අර මහා ජනපද 12 මහා ජනපදවල ආශ්චර්යයෙන් යුතුව ඒ රජය කරනටත් වඩා යමෙක් හිතන දැන් අද කාලේ අපිට පුංචි මේ තනතුරක් ලැබුණත් සෑහෙන ලොකුට හිතෙනවනේ නේද? ඒ දේ විශාලට පේනවා අපිට පොඩි තනතුරක් ලැබුණා. බුදුරණන් වහන්සේ පෙන්වා දෙන්නේ එතකොට යමෙක් අර 12 මහා ජනපදවල අධිපති බව කරනටත් වඩා ඒක වටින්නේ මේ උපෝසතෙන් 16න් එකක්වත් වටින්නේ නැහැ කියනවා. එක දවසක් එතකොට උපෝසතය ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවනේ. එයාට රැස් වෙන පිනෙන් 16න් එකක් වටින්නේ නැහැ කියන අර මහා රාජ්‍යයන්ට කරන අධිපති බව. බලන්න ඔබේ ජීවිතේට එක දවසකින් මොනතරම් මහා විපාකයක් ආනිසංසයක් අනුසස් කොච්චර ලැබෙනවද එක දවසක් උපෝසතය ආරක්ෂා කරනවා. ඒතර බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කපණං විසාකේ මනසක රජ්ජන් දිබ්බං සුඛං උපනිදාය. මේ දිව්‍ය සැපයත් එක්ක ගත්තාම ඊට වඩා මනුස්ස සැපේ මොකක්ද කියනවා. මේක ගණන් ගන්න දෙයක් නෑ කියනවා. දිව්‍ය රාජ්‍ය ඊටත් වඩා මහා බල සම්පන්න එකක් කියනවා. ඉතින් බුදුරණන් වහන්සේ ඒක පෙන්ලා කියනවා ඔන්න දිව්‍ය ආයුෂ ගැන කියනවා. මේකේ තියෙන හරිය ලස්සන විස්තර ටිකක් දිව්‍ය ලෝක කියන දැන් අපි දේවතානුස්සතිය ගැන කිව්වනේ නේද? ඊට පස්සේ දෙවියන් ගැන කියනවා. දෙවියන් ගැන විස්තර කරනවා. දිව්‍ය ලෝකේ තියෙන ආයුෂ ගැන විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්නත් යානි විසාකේ මානසකානි පඤ්ඤාසවස්සානි චතුම්මහා රාජිකානං දේවානං ඒසකෝ රත්තින්දියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ලෝකේ අවුරුදු 50ක් චතුම්මහා රාජික දිව්‍ය ලෝකේ එක දවසක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ 12ක් මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 500ක් කියනවා චාතු මහ රාජික දිව්‍ය ලෝකයේ ආයුෂ. ආන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඨානංකෝ පනේතං විසාකේ විජ්ජති යං ඉදී කච්චෝ ඉත්තීව අපුරිසෝ අට්ටංග සමන්නාගතං උපවස්තං උපවසිත්වා කායස්ස බෙදා පරමන්නා චාතුම් මහා රාජිකානං දේවානං සහවිතං උපපජ්ජේය. ඉදංකෝ පණිතං විසාගේ සන්දාය බාසිතං කපන මනුස්සං මනුස්සකං රජ්ජන් දිබ්බංසකං උපනිදාය. අන්න බලන්න මේ අර 12 මහා ජනපදයන්ට තියෙන අධිපති වෙනකොටත් වඩා සැපයක් කියනවා දිව්‍ය ලෝකයේ කියන උපදින කෙනෙක්. ඒ සැපේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් දිව්‍ය ලෝකේ එක දවසයි. චාතු මහ රාජික දිව්‍ය ලෝකේ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500යි. මට මතක විදිහට 3 කෝටි 60 ලක්ෂයක් අදකද මනුස්ස ලෝකයේ ආවසුයි. එතකොට චාතු මහ රාජික දිව්‍ය ලෝකේ උපදිනවා කියන මේ අට්ටංග සමන්නාගතං උපෝසතං උපසිතවා. යම් ස්ත්‍රියක් වේවා යම් පුරුෂයෙක් වේවා මේ අෂ්ටාංග උපෝසතයේ සමාදන් වෙලා ඉන්නවා. දයා කායස බෙදා පරමරණ. කාය බෙදලා මැරුණට පස්සේ චාතුම් මහා රාජිකානං දේවානං සහවයිත උපාධ්‍යාන්‍ය චාතුම් මහා රාජික දෙවියන් අතර උපදිනවා කියන්නේ. ඒ බාන් මේ සියලු මනුස්ස සප ඉක්මවා ගිහිල්ලා යා දෙවියන් අතර උපදිනවා කියන්නේ.
තබන්නේ මේ උපෝසතේ තියෙන බලන වටිනාකම. ආනුසස් ආනුභාවය බලන්න ඊගාට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ යමෙක් ඉන්නවා එයා බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා තවතිසා දෙවියන් අතර. දිව්‍ය ලෝකේ මේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙ එක දවසක් තියෙනවා. රාත්‍රියක් දිවා කාලයක් එක දවසක් එහෙ. මෙහි අවුරුදු 100ක් එහෙ එක දවසයි. ඒ වගේ දවස් 30ක් අවුරුදු මේ මාසයයි. ඒ වගේ 12ක් අවුරුද්දයි මාස. ඒ වගේ බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා වස්ස සහස්සං සාවතින් සානං දේවානං ආයුක්කමාන. ඒක වගේ වසර 1000ක් තවතිසා දෙවියන්ගේ ආයුෂ. වසර කීයද? 1000ක්. අර වගේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙ එක දවසක්. බලන්න. ඒතර බලන්න දැන් බුදුරණන් වහන්සේ උඩ පිරිනොම් පාලා එහෙට මාසයක්වත් නැහැ. නේද? තවතිසා දෙවියන්ට මාසයක්වත් නැහැ. දවස් 25ක් 26ක්. අපිට නම් අවුරුදු 2500 ගිහිලා නේද? එච්චර දීර්ඝ කාලයක්. අපේ පරම්පරා කීයක් ගිහිල්ලාද? නේද? පරම්පරාත් 20ක් 30ක් ගිහිලා. ඒගොල්ලන්ට මාසයක්වත් නැහැ. ඒතර බලන්න ඒගොල්ලන්ට ඒකට කොච්චර මේ බුද්ධ ශාසනය අලුත් නැවුම්ද? කොච්චර ශ්‍රාවකයෝ ඇද්ද ඒකට? ඒ හැමෝම වගේ බුදුරණන් වහන්සේ දැකලා තියෙනවා. නේද? ගොඩාක් අය ඉන්න ධර්මය අවබෝධ කරපු අය. මාර්ගඵලලාභී අය, නසෝවන් වෙච්ච අය. දෙවන්නේ ඒ අය අතර එතකොට ඉපදිච්ච අය මාර්ගඵල ලබනවා කියන එක අහම් දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ ධර්මය සාකච්ඡා කරනවා, ධර්මය හැසිරෙනවා. දෙවන්නේ දිව්‍ය ලෝකෙ උපදින එක වටින්නේ. ඒකයි දැන් සමහර අය කියන දිව්‍ය ලෝකෙ උපදිලා වැඩක් නැහැ. මනුස්ස ලෝකෙ එන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න අරින්න. නේද? ආනබන බුදුරණන්සේ පෙන්වා දෙන්න එතකොට ඒ වගේ තවතිසා දෙවියන්ගේ එතකොට වර්ෂ 1000ක් තමයි ආවසේ. එය අන්නේ යමෙක් යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ උපෝසතේ රකින්න නම් එයා එහෙ උපදිනවා. බුදුරණන් වහන්සේ පෙන්වා දෙන ඊගාවට යාම දෙවියන්ගේ බුදුරණන් වහන්සේ වදාලා වසර 200ක් මනුස්ස ලෝකේ එහෙ එක දවසක්. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ වර්ෂ 2000ක් ආවස යාම දෙවියන්. ඒවනේ ඒගොල්ලන්ට එච්චර කාලයක් වත් නැහැ. ඒගොල්ලන්ට සති දෙකයි බුද්ධ ශාසනය නැතුව. නේද? ආන්න බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් උපෝස්තේ ආරක්ෂා කරනවා නම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අට්ටංග සමන්නාගත උපෝස්තං උපහිත්වා කායස බෙදා පරමරණ යාමානන්ද දේවානං සාමිතං ප්‍රයන්ති. ආන්‍ය යාම දිව්‍ය ලෝකේ උපදිනවා. යමෙක් උපෝස්තේ ආරක්ෂා කරනවා යාම දිව්‍ය ලෝකේ උපදිනවා කියන්නේ. තව කෙනෙක් ඉන්නවා. එයා බුදුරණන් සීගාවට පෙන්නනවා තුසිත දිව්‍ය ලෝකේ මේ මනුස්ස ලෝකේ ආවස අවුරුදු 400ක් එහෙ එක දවසයි තියෙනවා. ඒ වගේ දවස් 30ක් මාසෙයි මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු බුදුරණන් වහන්සේ වෙන 4000ක්. ඒ වගේ අවුරුදු 4000ක් එහි ආවුස් තුසිත දිව්‍ය ලෝකේ. අන්න යමෙක් මේ උපෝස්තේ ආරක්ෂා කරනවා නම් අන්න යා ඒ තුසිත දිව්‍ය ලෝකේ උපදිනවා කියලා බුදුරණන් වහන්සේ කියනවා. ඒතකොට බලන්න එහෙ දැන් සතියක්වත් නැහැ. බුදුරණන් වහන්සේ පිරුණාම පාලා තුසිත දෙවියන්ට සතියක්වත් නැහැ. නේද? ඊගාට බුදුරණන් වහන්සේ පෙන්නනවා දෙන නිර්මාණ රාත්‍රී දෙවියන් තුසිත දිව්‍ය ලෝකේ දැන් අපි අහලා තියෙන අනාථ පිණ්ඩික සිටුතුමා උපන්න කියන නේද? සතියක්වත් නැහැ ඒගොල්ලන්ට. ඊගාවට නිර්මාණ රාත්‍රී දිව්‍ය ලෝක කියන විස්තර කරනවා. එහෙ මෙහි වර්ෂ 800ක් එහෙ එක දවසක්. අපි කී පාරක් ඉපදිලා මැරිලාද නේ? අවුරුදු 800ක් යනකොට. එහෙ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසය මාස 12 අවුරුද්දයි. අවුරුදු ඒ වගේ 8000ක් කියලා. නිර්මාණ රාත්‍රී දිව්‍ය ලෝකේ දිව්‍ය වර්ෂ වලින් 8000ක් ආවුස්. එතකොට යමෙක් මේ විදිහට උපෝස්තේ ආරක්ෂා කරනවා නම් ආන්නේ දිව්‍ය ලෝකෙත් උපදින්න පුළුවන් කියනවා. එතකොට ඒගොල්ලන්ගේ දවස් 3ක් විතර බුද්ධ ශාසනය නැතු බුදුරණන් වහන්සේ පිරුණම් බාලා දවස් 3ක් 3මාරක් විතර නේද? බලන්න කොච්චර ඒගොල්ලන්ට බුද්ධ ශාසනය අලුත් එතකොට ඊගාට බුදුරණන් වහන්සේ පෙන්වා දෙනවා පරිණිමිත වසවර්ති දෙවියන්ට මෙහි අවුරුදු 1600ක් එහි එක දවසක්. ඒ වගේ මාස දවස් 30ක් මාසය මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 16000ක් කියනවා. ආවුස්. යමෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ උපෝස්තේ ආරක්ෂා කරනවා නම් එයා කය විඳින මරණින් මත්තේ පරිණිමිත දෙවියන් වසවර්ති දෙවියන් අතර උපදිනවා කියනවා. ආන්න එක බුදුරණන් වහන්සේ පෙන්වා දෙන මනුස්ස ලෝකයේ මේ රාජ්‍යයත් එක්ක සසඳනවත් බෑ. අප්‍රමාණ සැපයක් යහපතක් යාට සැලසෙනවා. ඒතර බාන්නේ එහි අයට දවස් දෙකක්වත් නෑ බුද්ධ ශාසනයේ. බුදුරණන් වහන්සේ පිරිනමන පාද. ඊට බුදුරණන් වහන්සේගෙන් බණ අහලා ඒගොල්ලන්ට දවස් දෙකයි තාම. ආන්නේ ඒ බුදුරණන් වහන්සේ
වැඩ හිටියේ කාලේ කොච්චර දෙවිවරු වෙලා බුදුරණන්සේගෙන් බණ ඇහුවද නේ ධර්මය ඇහුවද මාර්ගඵල ලැබුවද. ඒකට මෙන්න මේ දිවි ලෝකවල ඉන්න අය එනවා. ඒකට බ්‍රහ්ම ලෝකවල ඉන්න දෙවිවරු වෙනවා. මේ විදිහට නොඑක් අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ධර්මය අහනවා, ධර්මය අවබෝධ කරනවා. එතකොට මේ විදිහේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ විදිහේ යමෙක් උපෝසතය ආරක්ෂා කරනවාද ආන්නේ කෙනාට මෙන්න මේ දිවි ලෝකවල උපදින්න හැකියාව තියෙනවා. ඒ වගේ මේ දිවි ලෝකවලදී පවා යාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේ මනුස්ස ලෝකෙදි බැරි වුණා. මනුස්ස ලෝකෙත් උත්සාහ ගන්න ඕනේ. බැරි වුණොත් එයා ඒ වගේ ලෝකෙක උපදිලා ඒ සත්පුරුෂ යහපත් දෙවිවරු ඉන්නවා, මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. ආන්නේ අයගේ ඇසුර ලැබිලා ඒ අයට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒතකොට බලන්න දැන් අද ඔබට එතකොට මේ ඔබ ආරක්ෂා කරන සීලය ගැන අහන්න ලැබුණා. සීල රකින්න වෙලාවේ අපි කළ යුත්තේ මොකද්ද? සිහි කළ යුත්තේ මොකද්ද? දවල් කාලයේ දහවස් කාලය තුලද කියලා අහන්න ලැබුණා. එතකොට අපි කල්පනා කරන්න ඕන හොඳට එහෙනම් අපේ නිස්සල්තාවය ආරක්ෂා කරගෙන මේ උපෝසථ දවස ගත කරනකොට කොහොමද ගත කරන්න ඕනේ කියලා ඔන්න දැන් අද මේ දේශනාවේ ඔබට ඉගෙන ගන්න ලැබුණා. මතක තියාගත්තොත් යමෙකුට එතකොට දහවල් දවස අපි එතකොට නොයේක් දේවල් කතා කරගනිමින් නොයේක් රටේ ලෝකතරතුරු කතා කර ඉඳමින් ඉඳ නැතුව අපි මේ සිහි කළ යුතු දේ සිහි කරගත්තොත් ඒක බ්‍රහ්ම උපෝසථයක් වෙයි. එහෙම නැත්නම් සංඝ ධම්ම උපෝසථයක්, සංඝ උපෝසථයක්, සීල උපෝසථයක්, එහෙම නැත්නම් දේවතා උපෝසථයක් වෙනවා. නේද? එතකොට බලන්න අපිට එතකොට දවල් දවසේ මේ ගැන කල්පනා කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. නේද? වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඒ අතරතුර ඔබට ලැබෙන විවේකයේදී මේ විදිහට සිහිපත් කරන්න බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, ඒ වගේම සීලය සිහි කරන්න, ඒ වගේම දෙවියන් ගැන සිහි කරන්න. එතකොට ඒ කරන්න දේවල් බුදුරණන් වහන්සේ මේ දේශනාවේ හොඳට පෙන්වා දීලා තියෙනවා. ඒක නිසා එහෙනම් අද දවසේ හැම දිනාට මේ කාරණා සිහිපත් කරගෙන තමන්ගේ ජීවිතේට අප්‍රමාණ පින් දැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාවත් ඒකාන්තයෙන් උපකාරයක්ම වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.